අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අප්‍රේල් මාසේ අද අපි 3 වෙනිදාටයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ තවත් සෙනසුරාදාවක් ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් අපි ඒ සඳහා 13 වෙනි කොටෙන් තමයි ඉල්ලීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට යෝගාශ්‍රම සංස්ථාවේ ව්‍යවස්ථාව සීකඳවන්නේ කියලා. ඒ අංකේ ඉවරනාට පස්සේ අපි සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතයට යනවා. ඊගාවට තියෙන කාරණාව අපි දවසේ ධර්ම දේශනා නැත්නම් ධර්ම සාකච්ඡා මාතෘකාව බාටපත් කර ගන්නවා. අපි ඒ නිසා අහුම්කන් දෙමු 13 කුටියේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවහා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු වටන, හැඳුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදීෙහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීල්ලන් කිස සඳහා බොජුන් හරට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතු. බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතයේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිදී පිරිවැස්වුම් නැතොත් ඉදිරි කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස 5ට පමණ වත්පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පසකිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය.
සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සෑහළු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසරටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් මේ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අපි යනවා සංගීත සූත්‍රයේ අදට නියමිත මාතෘකාව ඉදිරිපත් කරගන්න. අවසරයි සංස දීඝනිකාය පාටික වර්ගය සංගීත සූත්‍රය චතුක්ක නිපාතයේ 382 වෙනි පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත්ථ ඉදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේ වනු පිණිස චිරස්ථායි වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරි සෝතාපට්ටි අංගානි සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති. ශ්‍රෝත ආපත්‍යංග වරහන් ඇතුලේ සෝවාන් මග ලබනුවට කරුණු සතරක. සත්පුරුෂ සේවනය බණ ඇසීම උපාය මනස්කාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒක කරන්න තියෙන ස්වාමීන් වහන්සේ. දැයි මම හිතන්නේ මේක අඩු ගානේ හැම කෙනෙක්ම වගේ අහලා තියෙනවා. විශේෂයෙන් භාවනා මධ්‍යස්ථාන ඇසුරු කරන ඇත්තෝ මේ සාමාන්‍ය බුද්ධ විනයට වැඩි තමන්ගේ ප්‍රයෝජනෙ ගැන අයි මේ මහානකම් භාවනාකම් කරන්න කියලා. ඉතින් එතකොට ලන්සුව මොනවා කරන්නද මේ අපි මේ භාවනා කරන්න කියනකොට බුදුජාණන් වහන්සේගේ දේශනාවර බැලුවොත් යම් කිසි කෙනෙක් සෝවාන් වෙනකන් පළවෙනි මාර්ගයට ළඟනකන් බුදුජාණන් වහන්සේ ගැන වග කියන්න වෙලාවක් තියෙනවා කියලා කියනවා. වග වෙනවයි කියනවා. සෝවාන් වුණාට පස්සේ බුදුන්සේ ආයෙ වග කියන්නේ නැහැ. එයා දන්නව පාර. ඒ නිසා එතෙන්ට යනකම් කරුණු එලි කරලා දෙන්න මතු කරලා දෙන්න සෝවාන් කරන්න බුදුරජාණන්සේ පොඩ්ඩක් තල්ලුවක් දෙනවා. මේක තල්ලු ස්ටාර්ට් වාහනයක්. ඊට පස්සේ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ මහසී ක්‍රම ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කළා තිබුණා බලව උද්‍යප්පේ ඥානෙ. එහෙම නැත්නම් ඒ බලව විපස්සනා ඥාන වලට ගියොත් ඒකනත් ආයෙ තල්ලුවක් දෙන්න ඕනේ ඉදිරියට යනවායි කියලා. ඉතින් ඒක තවදුරටත් පල්ලෙහාට වගේ ගෙනලා තියෙනවා පණ්ඩිත ස්වාමීන් වහන්සේ බලව උද්‍යප්පේ ඥානෙට ගියොත් ඇති කියලා. ඉන් එහාට ඊට පස්සේ අධිකටම යනවා. එතකොට ඊටත් අඩු ලංසුවක් පෙන්නවා විසුද්ධි මාර්ගයේ චුල්ලසෝතාපන්න තත්ත්වය කියලා. එතකොට පච්චේ පරිග්ඝා ඥානෙ තේරුම් ගත්තා නම් එයා භාගයට සෝවාන්. ඉතින් මේ වගේ தත්ත්ව රාශියක් පුත්‍රජානනාංශේ කාලේ ඉඳලා මේ අඩුම ලංසුව හෙට්ටු කර කර යන්නේ
අඩුම ගානේ මේකට හරි යන්න කියලා. ඉතින් ඒ වගේ එහෙම කිව්වට ඒකට ගියාද නැද්ද කියලා බලා ගන්න ක්‍රමයක් හෝ එහෙම නැත්නම් එහෙම වුණාම ඒ ගුරුවරයා හිතන විදිහට ඇත්තටම එතෙන් ගියේ එක්කන අනිවාර්යයෙන්ම ඉදිරියට යනවද හෝ කියන එකත් බුදුරජාන්සේ සාකච්ඡා කරලා තියෙනවා. ඒක සෝවාන් මාර්ගයටපත් වෙච්ච එකනත් සත්තක්කත්තු පරම කෝලංකෝල ඒක බීජී කියලා තුන්නිකායට කැඩෙනවා. සමහරු එහෙම සෝවාන් වුණාට පස්සේ ආත්ම 7ක් මරණ 7ක් අත්දකින්න ඕනේ. මරණ මොහොතේ යාට භාවනා කර්මස්ථානයක් වෙනවා. එහෙම නැත්නම් ඒ අතරමැද 1 2 3 ආත්මලින් සෝවාන් නැත්නම් මේ ආත්මෙදිව සෝවාන් වෙනවා. ඒක බීජී. ඒ වගේ තුන් අට කණ්ඩායමකුත් තියෙන. ඒ කියන්නේ මේ සෝවාන් වුණොත් අනිවාර්යයෙන්ම නිවන් දකින්න කියන එක ඇත්ත. මනුස්ස ලෝකේ පවතින මේ කට කතාවල හැටියට මේ ආත්මෙදිව නිවන් දකින්නවද? තව ආත්ම දෙක තුනක් ඇතුළත නිවන් දකින්නවද? නැත්නම් ආත්ම 7ක් ඇතුළත. රත්න සූත්‍රයේ සඳහන් කරනවා මුසප්ප මත්තාය මට ඒ ගාථා මතක් වෙන්නේ නැහැ. උපරිමේ ආත්ම 7යි. ඒකේ පරීක්ෂාව තියෙන්නේ මරණයට මුහුණ දෙන හැටි තමයි. එක පාරක් මරණයට මුහුණ දුන්නා නම් මිත්‍යකල අපි මරණේ වෙලා තියෙන්නේ මුහුණ දෙන්නේ නැතුව බයි. ඒකට මරණයට මුහුණ දුන්නා කියන්න බෑ. සෝවාන් වෙච්ච එකන අනිවාර්යයෙන් මුහුණ දෙනවා. මොකද සෝවාන් වෙන්නමත් සෑහෙන අපහසුකම් ටිකකට ගිහිල්ලා මරණේ අත්දැක්කට පහුවෙන්ද තවසේ තමයි සෝවාන් වෙන්නේ. ඒ තරමටම කිට්ටුවට ගෙනියනවා. ගෙනිච්චට පස්සේ ඕකට තියෙන බය නැති වෙනවා. මේක තනි කර මේ වවාගෙන කන පිටිසක් මේ මරණයට ඇති කරගත්ත බයක් මත තමයි අපේ ජීවිතේ මේ සදාචාරයටයි ඒ කියන්නේ සල්ලි හම්බ කරන්නයි කීර්ති නාම ලබන්නයි මේ බොරු ටිකක් ඉදිරියෙන් තියලා මරණයට බය කරනවා. මරණය ගැන බය නැති වෙච්ච මිනිහා ওই සදාචාරයට බයත් නැහැ. ওই ලාභ සත්කාර කීර්ති සම්මාන වලට බයත් නැහැ. එහෙම නැත්නම් ඔය හම්බ කරන්න ජඩකම් කරන්න ඕන කමකුත් නැහැ. ඒ මේ ජීවත් වෙන ලෝකේ සම්මතයට බය මිනිහා තමයි. ඉතින් සම්මතයට බය නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අකබැත්තෙන් නමුත් ඒ ඉන්න පරිසරයේ සිටිත් කරු කරන්න වෙනවා. ඒ ඉන්න පරිසරයේ සමාජ මට්ටමින් මධ්‍යම මට්ටමට උඩින් යන්න වෙනවා. ඒ වගේම ලෝකයා කියන විදිහට යමක් හම්බ කරන්න වෙනවා. ඉතින් ඒකටම කඹුරන જાතියක් අද මිනිස්සයා කියන්නේ. සෝවාන් වීම වගේ එල්ලෙකුත් නැහැ. ඒ සෝවාන් වීමට ඔය කියන ඔක්කොටම වැඩිය මහන්සි වෙන්න ඕන. මරණයට මුහුණ දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ යා ඒ දැනුමෙන් මරණයට මුහුණ දෙච්ච ගමන් තේනවා අනේ අම්මේ මෙච්චර කල් ජීවත් වෙනවා කියලා මොන මගුලක්ද කරලා තියෙන්නේ අනු සන්තෝෂ කරන්න ගිහිල්ලා මේ නැති බයක් ඇති කරගෙන. ඉතින් මුද්‍රජානනාංශයේ සීල කෙලෙස් වලට බය කියලා සඳහන් කරලා තියෙනවා. අද ලෝකේ බය තමයි විකුණන දේ. පුළුවන් තරම් කොවිඩ් වලට බය කරනවා. ඉනගත්තේ නැත්තම් මේක වෙයි කියලා බය කරනවා. උසාවි විතර දැම්මොත් නඩු කියලා වැරදි කිරුවොත් මේකට බය වෙයි කියලා තියෙනවා. ඉතින් පුදුම බයක ජීවත් වෙන්නේ. සදාචාර මිනිස්සයා මේ බයේ ජීවත් වීම නිසා මසට අනිවාර්යයෙන්ම ආතතියක් එන බවත් දවසක මේ ආතතිය මල පයින් බවත් අවසාන කාලේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දැනගත්තා. ambiguity of civilization කියලා. මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න විතරයි මගුල තියෙන්නේ. මගුල මිනිස්සුක ජීවත් වෙන්නේ නැතුව උදේකලාව එහෙම නැත්නම් අරණ්‍යගතව එහෙම නැත්නම් විවේකීව ගත කරන මනුස්සයට ලෝකෙට බයත් නැහැ. සදාචාරයට බයත් නැහැ. ඔය ලෝකයා පහඳින විදිහට ලාභ සත්කාර සම්මාන වලට බයත් නැහැ. අන්තිමට මරණයට බය නැහැ. ඉතින් ඒකට හරියට මුහුණ දුන්නොත් සත්‍යයක් සත්තක්කත්තු පරම බරපතල අකුසල කර්මයක් කරත් අවුරුදු ආත්ම 7කට වැඩි යන්නේ. ඊට පස්සේ සමහරෙකුට මේ ආත්මදිව මේ සෝවාන් චිත්තක්ෂණ ගානකින් සකදාගාමි අනාගාමි අරියත් කමිට යන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳව ලොකු සංහසේ සඳහන් කළ තිනවා සෝවාන් වෙච්ච කෙනා නැවත නැවතත් ඒ සෝවාන් මාර්ගඵල ඥානෙට යනකොට යාට අඳුරගන්න බෑ මේ සෝවාන් මාර්ගඵලයේමද නැත්නම් සකදාගාමි මාර්ගඵලයේද කියලා. ඒ දෙක අතර ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා බොහෝ දෙනා ඒ සෝවාන් මාර්ගේ ලැබපු ගමන් දක්ෂ ගුරුවරයෙක්ට තියෙනවා වශී කරලා තමන් මේ නැවත නැවතත් ඒ සෝවාන් මාර්ගයට යනකොට කිව්වේ නැතත් කමන්නේ ඒ කාරණාව සෝවාන් මාර්ග නැතිව එපා වෙනවා. ඉස්ලාම දවස් තමයි ඒක ලොකු වටිනාකමකට දැනෙන්නේ. නැවත නැවත ඒක සමාදිනකොට ඒක තේරෙනවා ඉතින් දෙයක් නෑ ඒක තමන්ට බුද්ධිය සින්න වෙච්ච දෙයක් වගේ. සෝවාන් වෙච්ච නැති කෙනාට සෝවාන් වෙනවා කියන එක ඊටාම ලොකු දෙයක්.
ඒක විශාල දෙයක්. සෝවන් වුණාට පස්සේ නැති වෙනවා. ඉතින් ඊට පස්සේ යා සකදාගාමි මාර්ගයට ඊගාට උත්සාහ කරන්න ගියොත් එයා වැටෙන්නේ සෝවාන් මාර්ග ඵල ඥානෙටද නැත්නම් සකදාගාමි මාර්ග ඥානටද කියලා දක්ෂම ගුරුවරයාටත් කියලා දෙන්න බෑ. යෝගාවචරයට කොහොමඩක්වත් බෑ. ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රශ්නයක් ආපුවාම බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරේ Tamante එහෙම එක තැන කරක වෙනවා වගේ වින් කර ගන්න බැරිකමක් තියෙනවා. සෝවාන් මාර්ග ඥානයේද ඵල ඥානයේද සකදාගාමි මාර්ග ඥානයේද කියලා ඒ යෝගාවචරයට පුළුවන් කිව්වා තේරවාදී ක්‍රමයක ක්‍රමයක් තියෙනවා අදිෂ්ඨාන කරන්න කියලා. මගේ හිත සෝවාන් මාර්ගඵල ඥානයට නොවදීවා. සුමාන දෙකට සම නොවදීවා කියලා අදිෂ්ඨාන ශක්තියෙන් සෝවාන් මාර්ග ඵල ඥානේ වහලා වාරණය කරලා නැවත සකදාගාමී මාර්ගයට යන්නේ කියලා. එදාට ඒ යෝගාවචරයට සෝවාන් මාර්ග ඥානෙ ලබා ගන්න වෙච්ච කරදරටත් වැඩි කරදර ප්‍රමාණයක් එන්න පටන් ගන්නවා. අර පළපුරුදු සෝවාන් මාර්ගඵල ඥානෙ වසා තිබුවට පස්සේ සම්පූර්ණ මුලින් ඉඳලා පටන් ගත්ත කෙනෙකුට වගේ අර පොඩි කාලේ තිබුණ යෝගාවචර තරුණ කාලේ ආධුනික කාලේ තිබුණ විදිහට ඇඟේ වේදනයි නිින්ද යන්නේකයි එපා වෙන එකයි ආයෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක වුණාම සැක හිතෙනවලු සැක හිතෙන්ද ඉඩ තියෙනවයි කියනවා මම ඇත්තටම ලැබලා තියෙන සෝවාන් මාර්ග ඥානියද නැද්ද කියලා. හැබැයි ආ දන්නවනම් මම මේ අදිෂ්ඨානකින් නතර කරලා තියෙන්නේ කියලා ආට හිතා ගන්න පුළුවන් අදිෂ්ඨාන හොඳටම වැඩ. ඒකයි මේ මුලක ඉඳලා අලුතෙන් බින්න ගොන් කොටාන යනවා වගේ යන්නේ කියලා. ඉතින් ඒක පිළිබඳ සාහිත්‍යයේ ත්‍රිපිටකයේ කරුණු කාරණා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අදාළ වෙන්නේ ආර්ය ලෝකයට. ඉතින් ඊට පස්සේ ඒක වෙන්නේ මේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ වගේ කියන බලව පටිසංඛාන ඥාන නැත්තම් සංඛාර උපේක්ඛා ඥාන දක්වා ගියොත් ඊට පස්සේ ඊට කොහොමදත් වෙනවයි කියන එක නොවෙනවා නම් ඒකත් දැනගන්න. සංඛාර උපේක්ඛා ඥානෙට ගියාට පස්සේ මං ඉදිරියට යන්නේ නැත්තේ මම ළඟ බෝධිසත්ව අධිෂ්ඨානයක් තියනවාද? එහෙම නැත්නම් මේ මාර්ග ඥාන වල මේ ලකුණු හතර අඩු වෙලාද කියලා. සත්පුරුෂ සංසේවණේ අඩු වෙලා, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය අඩු වෙලා, සද්ධර්ම ශ්‍රවණේ අඩු වෙලාද, යෝනිසමස්කාරය අඩු වෙලාද කියලා. ඉතින් ඒක හරි අමාරුයි. එතනදී මේ තමයි ළඟ තියෙන සියලුම ආයුධ දාලා මේ සටන් කරන ශිල්ප දාලා ඒ සතුර තාම මුණ දෙනවා. ඉතින් ඒකට වගේ සාකච්ඡා කරන්න හුඟක් දක්ෂ ගෝලිය හුඟක් ඉඳලා නැහැ මහසිසයිඩෝ ගාව. ඒ නිසා මේ මාතෘකාව වැඩි සාකච්ඡා වෙලා නැහැ. හැබැයි මහසිසයිඩෝ මේ මාතෘකාවට ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒවා ලේඩි සයිඩෝත් ඒ පොත්වල ලියලා තියෙනවා. මෙන්න මෙහෙම වෙනකොට මෙහෙම වෙනවා කියලා. මොකද අටුවාව දන්නවා මේ කතාව. අපි මේ ඇවිල්ලා උග්‍ර විපස්සනාට වැටලා ඉන්නකොටත් අපි ළඟ තියෙන සියලුම ශක්තියින් යොදලා භාවනා කරනකොටත් තැලෙන් වෙලා වෙනවා. ඉතින් ඒක එකක් තමන් කලින් අරගත්ත බුදු වෙනවා කියන සම්මා සම්බුද්ධත්වයේ වගේ දේ ප්‍රාර්ථනා කරනවා නම් පසේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරනවා ශාක බෝධිය නෙවෙනම් ප්‍රාර්ථනා කරන්නේ ඒ අධිෂ්ඨාන ශක්තිය තුවක්කෝක සේෆ්ටි කැච් එක වගේ කොකා ගැසුවට වදින්නේ නැහැ. කැච් එකක් තියෙනවා. ඉතින් ඒක හරියට ගුරුවරයෙක් එක්ක කතා කරලා බලන්න ඕනේ එහෙම කැච් එකක්ද මේ එහෙම නැත්නම් ওই කියන හතර නැති වෙලාද කියලා. මේ සත්පුරුෂ සංසේවනය ධම්මානුධම්ම ප්‍රතිපatti සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර. ඉතින් ඒකම නැවත නැවත කරන්න. හරිම කම්මැලි හිතනවා. මොකද එතකොට යෝගාවචර හිත පොඩ්ඩක් පස්ස ගහලා තියෙන්නේ. ඇයි මෙච්චර මම මේ මහන්සි වෙලා තියෙද්දි මේ වැඩේ වෙන්නේ නැත්තේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් අතරදී මේක අදිෂ්ඨාන ශක්තියක්ද නැත්නම් මේ හතරද අඩුපාඩු කියලා බලන්න සමාජලාට ගුරුවරගේ අවශ්‍යතාවයේ සාකච්ඡා කරන්න අවශ්‍ය වෙයි. ඊට පල්ලෙහා මට්ටම් වලට එනකොට බලව උද්‍යප්පේ ඥානෙට එනකොට එයාට අර උද්‍යප්පේ ඥානයේ තීව්‍ර භාවය නිසා ඕනෙම දෙයක් කාගෙන යන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක ඊ타ත්ම වීරිය ශක්තිය අතින් වැඩිම දෙයක් මේ පටන් ගන්න හැම දුකක්ම ඉවර වෙනවා. කොච්චර හිත පිට ගියත් ආපහු එනවා. බය වෙන්න කොහොමඩක්වත් දෙයක් නැහැ. ඕනම දෙයක් වෙන්න දෙන්න කියලා හට ගැනීම සහ නැතිවීම උදේ වය දෙක සම වෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල උදේ විතරයි දැක්කේ. ලෙඩ රෝග කරදර හට ගන්නවා විතරයි දැකලා තියෙන්නේ. ඉවර වෙනවා දැකලා නැහැ. වේදනාව හට ගන්නවා දැකලා තියෙනවා. ඉවර වෙනවා දැකලා නැහැ. හට ගන්න හැම දෙයක්ම ඉවර වෙනවා. ඒකල ඉවරලා සමහරෙක්ගේ
හට ගන්නවා ඉවර වෙනවා කියන දේ ඉවර වෙනවා පැත්තට විශේෂ ඥානයක් යන්න පටන් ගන්නවා. හට ගන්නවා පැත්ත තමයි සංසාරේ දැකලා තියෙන්නේ. ඉතින් විශේෂ ඉවර වෙනවා පැත්ත දකින්න එකට විරුද්ධව චෝදනාවක් තියෙනවා. ඒක උච්ඡේද ඥානයක්. නාස්තික දෙයක්. විනාශේ බලන එකක් කියලා තේරවාදයට චෝදනා තියෙනවා. උදේවය දෙකම දකින්නකොට වය පැත්තේ තින් දන්න දේ උදේ පැත්ත දන්න දේනේ මෙතෙක් කල් අපි කෙරුවේ බබා හම්බ වෙනකොට පාටි දාන එකනේ බර්ත්ඩේ පාටි දාන එකනේ දැන් නෑ දැන් මරණ දවසේ පාටියක් දාන මට්ටමට යනවා මරණ එක හොඳයි කියලා හිතෙනවා කෙලවෙන එක හොඳයි නලවියන් දුවේ නලවියන් නෙවෙයි කෙලවයන් පුතේ කෙලවයන් කියලා කෙලවෙන එකම දිහාන බලයි එතකොට කියනවා මෙයා උච්ඡේදවාදී නාස්තිකවාදී කියලා තේරවාදීමුත් ඒ චෝදනා වෙනවා දේවවාදීන්ගෙමුත් වෙනවා බුදුජානනාංශයට ඒ චෝදනා 7ක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් තමයි ඇත්තටම විනය අටුවාව පටන් අරගන්නේ. ඒකේ වේරංජ බ්‍රාහ්මණය ඇවිල්ලා කෙලිම බුදුජානනාංශයට චෝදනා කරනවා මෙච්චර ලෝකෙ මිනිස්සු සුබ පැත්ත හරියන පැත්ත බලද්දී ඔබ වහන්සේ මේ විනාශ වෙන පැත්ත නාස්තික පැත්ත උච්ඡේද පැත්ත බලනවායි කියලා උච්ඡේදෝ අකිරියවාදෝ නාස්තික වාදෝ අපගබ්බෝ අරස රසෝ කියලා ලස්සන වචන ටිකකින් බයි. ඉතින් බුදුන්සේ ਬਾගෙට hina වෙලා බමුණාට කියනවා මං නම් එහෙම තමයි. හැබැයි උඹ හිතන එක නෙවෙයි මම මේ කියන්නේ. උපදින තාක් උපදින්නේ දුක් නම් මං උපදින දේ හැම එකම නරක දකින්න. හමාරේ දකින්න. ඒක අපේ අම්මවත් කැමති නැහැ. අපිට කවුරුවක්වත් උගන්වන්නේ නැහැ. අපිට පේන්නේ හැමදාම උපන්දින සාද පවත්තන්ට මුල් ගල් තියන්න තමයි. දේවල් පටන් ගන්න තමයි. මේ පටන් ගත්ත හැම දෙයක්ම කෙලවෙනවා. කිසිම දෙයක් සාර්ථක වෙලා නැහැ. ඉතින් මේ මහායාන පොත් කියවන කාලේ බුද්ධ ආගම පිළිබඳ මට එච්චර ක්‍රියාශක්තියක් තිබුණ නැති කාලේ මම ගිහිල්ලා ලයිබ්‍රරි එකේ මේන් ලයිබ්‍රරි එකේ අපිට තියෙන පුංචි ලයිබ්‍රරි අපේ ෆැකල්ටි එකේ අරකට යනවා. ඒකේ දාලා තිබුණා මේ නිවන් ලැබීමේ ක්ෂණිකව ලැබවන්න ලැබීමේ කෙටිමා කියලා. ඒක පිටිපස්සේ එක කොලයක් ගල්ලච්චුවේ ගහලා තිබුණා බලාපොරොත්තු සුන් වීම කියලා බලාපොරොත්තු මේ ආටිකල් එකක්. ඒකේ ලියලා තියෙනවා ලෝකේ සියලුම බලාපොරොත්තු සුන් වීමෙන් හමාරයි. මෙතෙක් අපේ තිබ්බ සියලුම බලාපොරොත්තු සුන් වෙන තැන තමයි මරණය කියන්නේ. ජීවත් වෙන තාක්කල් වෙන්නේ සිතුම් පැතුම් විනාශ වෙන එක. ඉතින් ඒ නිසා බෝධිසත්වරය කරන්නේ සිතුම් පැතුම් සුන් වීම බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු සුන් වීම බලාපොරොත්තු වෙනවා. ඌ කවදාකවත් වර්ධින්නේ නැහැ. ඒ නිසා have an appointment with the disappointment කියලා බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඒකට අපේ අම්මලා තාත්තා කැමතිත් නැහැ, ගර්ල්ෆ්‍රෙන්ඩ් කැමතිත් නැහැ, ආණ්ඩුව කැමතිත් නැහැ, බුද්ධ ආගමේ මේ දෙපාර්තමේන්තුව කැමතිත් නැහැ. Tamangeම සාස්වතවාදීවත් කැමති නැහැ. ඉතින් ඒක තමයි උද්‍යප්පේ ඥානෙදී තඩමාරු වෙන්නේ. තඩමාරු වෙලා මේ කුයි දේ මොන જાතියෙන් නැගිටින් පටන් අරගත්තත් කෙලවෙනවා. ඒක නිසා කෙලවෙනකොට සතුට වේයන් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්බාධේ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ. හැම සම්බාධකයක්ම වරදින පරදින තැනකම නිවන් දොරක් තියෙනවා. ඒක පොලියානා පොතේ ලියලා තියෙනවා you must try to find a reason to be glad under any circumstances. ජීවිතයේ තියෙන ඕනම දෙයක තියෙන හොඳ පැත්ත බලපං. බුදුදහමේ මෛත්‍රී භාවනාව සම්බන්ධ කරලා ඒක ලියලා තියෙනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපට විජ්ජන්තස්. නිවන් දක්නත් එක් මහණනි මේ සියලු සිදුවෙන දේ හොඳ පැත්ත බලපං. ඔබට කෙලවුණත් ඒක හොඳයි. වැරදුනත් හොඳයි. එන ගැහුවත් හොඳයි. කියලා දැන් මේ අද කාලේ ඉතාමත්ම හොඳ වෙලාවක් ඒකට හැමදේම කෙලවෙලා. බටහිර ආර්ථික පද්ධතිය කෙලවෙලා. අපේ ලංකාවේ ණයක් අරගෙනවත් අපිට ණය ටික ගෙවා ගන්න බැරි තරමට එනකන් ලෝක විශ්වාසය වැටිලා අපිට. හිත උපදින ළමයෙකුත් 65ක් ණයයි. අපි හැම කෙනෙක්ම ලෝක ආර්ථිකයේ 65 පැනලා ණයයි. හිත උපදින දරුවත් ණයයි. අද වදන දරුවා වදන්නේ ණය ලෝකයකට. ඒක ගෙවන්න තියෙන එකම ක්‍රමේ තවත් ණය ගන්න එක. දැන් ලෝකයා කියනොත් අපිට ණය දෙන්නෙත් නැහැ කියලා. ජපානයේ අපිට ඒක බොහෝම ජයට සතුටින් හිටපු රටක්. දෙවෙනි ලෝක යුද්ධයේදී වන්දි ඉල්ලන්න එකතු වෙච්ච රැස්වීමේදී ජයජයවර්ධන මහත්තයා ගිහිල්ලා කිව්වා නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං සවේරේනච සම්මන්ති එස ධම්මෝ සනන්තරෝ. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. ඒක හැමදාම කිපෙන ධර්මයක්. අවෛරයමයි සංසිඳෙන නිසා මගේ රට පුංචි රටක් මගේ රටටත් බෝම්බ දැම්ම මම ජපානයෙන් වන්දි ඉල්ලන්නේ නැහැ. මම වෛර කරන්නේ නැහැ.
ඊට පස්සේ මේ සම්මත මුළු සසිවාරයේම මේ කතාවෙන් පස්සේ ණය ඉල්ලන එක නතර කරා. ඒ නිසා මේ නායකයන් අතර මම ගියා ඒ පන්සල ගියාට පස්සේ ජේ.ආර්.ගේ රූපේ තමයි උඩින්ම ගහලා තියෙන්නේ. ලෝකේට බණක් කියන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් ඉන්නේ මෙච්චරයි වෛරෙන් වෛරය සංසිඳයි. ඒ රටත් මීයේ පෙරදා කිව්වා ඊට පස්සේ ලංකාවට ණය දෙන්නේ නැහැ. මම හිතන්නේ පහුගිය තිබුණු ඒ UN එකේදීත් අපිට ඡන්දෙ දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම අපි වැටෙනවා. ඒකට අපි සාමාන්‍ය සෙන්සුරාත් ධර්ම සාකච්ඡා පවත්වනවානේ. පසුගිය සැරේ දවසක් දැනන්න මට බැරි වුණා. අපි සාමාන්‍ය විදිහට කියලා භාවනා කරනවා. සාමාන්‍ය විදිහට අපි මරනවා. සාමාන්‍ය විදිහට අලුත් එමු ගෙනවා. ඉතින් අපිට මොනක්වත් වෙනසක් තේරෙන්නේ නැහැ. කොරෝනා ආවලු ගියාලු අනේ දන්නෙත් නැහැ. ආව බව දන්නෙත් නැහැ. අපි ගිය බව දන්නෙත් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ බලාපොරොත්තු සුන්වීම හරහා අපි කල්ැතුවම ගෙවල් දොරවල් අතහැරලා මෙතෙන් ආවට පස්සේ අපි කියන ඔක්ක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ කියලා වෙනවා. අපිටත් කියලා වෙනවා අපිටත් කියලා වෙනවා. අපි ලෑස්ති. අපිට කෙලවෙන එකට අපි ලෑස්ති. ඉතින් කෙලවෙන්නේ නැති වෙන්නේ නේද කට්ටියට කටේ තියෙන නරිවන්දා රෙද්ද බල්ලෙන් බහිනු. අපි කියන කොහොමඩක්වත් අපිට නරිවන්දා නැහැ. අපි එදා ඉඳලම දැනගෙන හිටියා කෙලවෙනවායි කියලා. ඒ නිසා ඒ වැරදිල්ල පෙරදිල්ල බලාපොරොත්තු සුන්වීම බාර ගැනීමට එකම වැදගත්ම දේ තමයි සත්පුරුෂ සංසේවනය. සත්පුරුෂයා කියන්නේ මේ පිටට අත තියලා ආවරෙන් පුතා කියලා කිස් කරන්නයි බින්දයි නේ කෙනෙක් නෙවෙයි. ඒකේ ලියලා තියෙනවා මයිත් එක වැඩ කරපු අර මේ කොහොච්චින් ජාතිකයෙක් හිටියා. ඔහුගේ අඩිකෝදු ලියලා තියෙනවා God will kiss you. Satan will kiss you. God will bless you කියලා. උඹ සිප වලද ගත්තනම් අනිවාර්යෙන් මාරයා. උඹට ආශිර්වාද කරුවා නම් මාරයා. පැත්තකට වෙලා ආශිර්වාද කරන්න බුදුහාමුදුරුවෝ. ඉතින් මේ ආශිර්වාද වෙනුවට ආසින්ස් මේ සිප වලද කට්ටිය අල්ලගෙන බදා ගන්න කියලා කොරෝනා හදා ගන්නවා. මම දැක සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා හැදිලා තියෙන්නේ කොරෝනා හැදිලා ඉරි කෙනේ සිප වලද ගන්න ගිහිල්ලා. එංගලන්තේ අගමැති කොරෝනා ඉස්ලාම හැදුනා ඉස්ලාම මරණ දඬුවමට තමයි ගිහිල්ලා යාගේ වයිෆ් පත් කෙරුවා අගමැති වෙන්න. ඒ තරම් මාරන්නේ. එවනේ අතට අත දෙන්න ගිහිල්ලා. ඉතින් ওই දේවල් කරන්න ගියොත් එන්නේ කොරෝනා තමයි. ඈත තියාමේ හොඳයි. ඕම ඉන්නව. අත් දෙක එකතු කරලා වැඳින එක එදාම පුරුදු වුණා. ජාත්‍යන්තරයට ගියා. අපි අත් දෙක එකතු කරලා වඳිමු. අතට අත දෙන්න එපා. සිප වලඳ ගන්න එපා. ඒ වැඩි ආලිංගන කරන්න යන්න එපා. සත්පුරුෂයා එහෙම කරන්නේ නැහැ කවදාවත්. ඒ නිසා සත්පුරුෂයත් එක්ක ඇසුර අමාරුයි. අපි බලා ගන්න විදිහට සිප වලඳ ගන්නී අත තියලා ආදරය කරાવી. එහෙම කරනවා නම් අසත්පුරුෂය කියලා හිතා ගන්න. ලෝකසාන්තේ ලියලා තියෙනවා දරුවන් ඇඟාල්ලා ආදරෙන් නොදැක්විය යුතුයි. විෂභාගයන් හාද සභාග වූ ද්වාල තරුණයන් හාද රහසී නොබිනිය යුතුයි. ඉතින් ඔය සෙල්ලම කියන්නේ ඔය සත්පුරුෂ සංසේවනයේ තියෙන තීත්ත පැත්ත පෙන්නන. හැබැයි ඒක තීත්ත ඇත්තක්. අද තියෙන ක්‍රමේ අපිට මේ සිප වැළඳගෙන උදව් කරන සියලුම දෙනා කොරෝනා කාර්යෝ කියලා හිතා ගන්න. කොරෝනා බෙදෙන කට්ටිය. ඉතින් අපි දුරස්ත අධ්‍යාපනයේ ඇති ඈත ඉඳලා දුරස්ත කල්පනා මේ වැඩ කටයුතු ටික කරනවා. තම තමන්ගේ ටික තම තමන් කරගන්නවා නම් ඒක කියන සත්පුරුෂ සංසේවනයේ කියලා. ඉතින් අපි හිතන්නේ අපේ සත්පුරුෂයා අපි සිප වැළඳගෙන ඇඟ උණුසුම් කරලා බදාගෙන අපිට කිස් එකක් දීලා චොක්ලට් එකක් දීලා කරයි කියලා. ඒක පැහැදිලිවම මායя බවත් පාප මිත්‍රෙක් බවත් භයානකම ලෙඩ රෝග ටික පැතිරෙන්නේ ඒකෙන් බවත් මේ විනෝට ඔප් වෙලා ඉවරයි. මේ දුරස්ත වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න ගියාම පේන තියෙන්නේ අපි නිකන් තරහ වෙච්ච කට්ටියක් වගේ. වැඩි ඔය පෛරුපාසානයක් නැහැ. ඉතින් පෛරුපාසානයේ නරක පෛරුපාසානයේ දැන් ටිකක් වැඩි වෙලා තියෙනවා වගේ මට හිතෙනවා නිසන්නවා. මේ දානශාලාවේ කතාව වැඩි. මට මේ දවස් දෙකක් විතර නැගිටලා ගිහිල්ලා මතක් කරන්න සිද්ධ වුණා. ඒක නිකන් මේක මේ අම්බලමක් කරගන්න. තමන්ගේ වැඩේ තමන් කරගන්න කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට උපදෙස් දෙන්න යන්න එපා. ඒකට කට්ටිය ඉන්නවා ආචාර්යවරු. එහෙම නැත්නම් කවුද කියන්නේ ඇමෑත්තියවරු. එහෙම නැත්නම් මුලා දැන්ලපත් කරලා තියෙනවා. කවුරුවක්වත් අත දාන්න යන්න එපා. තමන්ගේ වැඩේ තමන් කරගන්න. ඉතින් එතකොට අපිට අර සත්පුරුෂ ගතිය මතුවේ. මේ ගස් කොළන් එක බලන්න ඒගොල්ලෝ අපිට කරන්න තියෙන උපරිම සේවය කරනවා. වචනයක්වත් නැහැ. ඒ කියලා තියෙනවා මේ ගහක් මෙච්චර උසට වැඩෙද්දී මහා විශාල කෘත්‍යයක් කරනවා. සත්‍යයක්වත් කරන්නේ නැහැ. සත්‍යයක් කරන්නේ නැහැ.
හැබැයි විනාශය සිද්ධ වෙනවාලු එන්න සද්දයක් වෙනවා දඩඩබඩාං ගහගෙන රිලව් කෑ ගහගෙන කඩාන වැටෙනවා. හැදෙන වෙලාවේ සද්ද නැහැ. නිසා සත්පුරුෂ සංසේවනේ මේ සද්දයක් නැහැ. මේ ගෝසාවයි රැළට ගිහිල්ලා රැළේ වැටෙන එකයි සත්තුන්ගේ වැඩක්. ඒක විශේෂයෙන්ම සිද්ධදී කැමේදී සහ ලෑමේදී. කාම මිත්‍යා මොකද්ද කියන්නේ මෛතුන සේවනදී සහ කැම ගැනීමේදී සද්දයි. ඉතින් ඒක භික්ෂුව කරලා තියෙන්නේ මේ දෙකේ මෛතුන සේවනයේ නොකරන්නම අදිෂ්ඨාන කරලා තියෙනවා කන වෙලාවේ කටෙන් එක වැඩක් කරපන්. කතා කරන්නයි කණ්ඩායම් දෙකම කරන්න යන්න එපයි කියලා. ඉතින් ඒකෙන් පේන තියෙනවා මේ සත්පුරුෂ සංසේවනයේ නිසා සත්පුරුෂයා පේන්නේ මුස්පේහින්තු. එහෙම නැත්නම් මා කාලකන්ණි නිකන් තරහ වෙච්ච කෙනෙක් වගේ. ඉතින් ඒක භාගයක් මම ඉගෙන ගත්තා ඥානාරාම ස්වාමීන් වහන්සේගෙන්. කිසිම කෙනෙක් එක්ක කිසිම පෛරු පාසානයක් නැහැ. හැම කෙනෙක්ම එක්කම කටයුතු කරගෙන යනවා. ඉතින් මං හිතුවා මේ මම පැවිදිච්ච අලුත නිසා මයිත් එක්ක ඉතින් සම්බන්ධ වෙන්න දෙයක් නැහැ. මම මේ ගිහියනේ කියලා. නෑ එහෙම එකක් නැහැ. වැඩිමහල් සංඝයා ආවත් ඒ කිරණ දේ කෙරුවා කටයුතු කරා. එච්චර තමයි. ඉන් එහාට මොනවත් නැත්නම් ඉතින් උංගව දෙනෙක් ඥානාරාම සංසය අසුරු කලේම නෑ ඒ කාලේ. මොකද අර මේ සුවද භාවේ නෑ. පරිපාසානේ නෑ. කල්ජු පඬිසාසිකවත් නැහැ. අතේ දුරින් තියාන කටයුතු කරනවා. ඒ නිසා ඉන්නකම් ඒ සංච අගේ කරෙත් නැහැ. අපවත් වුණාට පස්සෙත් අගේ කරන්නේ නැහැ. මොකද අර වැగిරෙන ගතිය නැහැ. මේ හිටපු යුග පුරුෂයෙක් ඉන්නකම් කවුරක්වත් දැක්කේ නැහැ. ඊට පස්සේ උඟ දෙනෙක් ඒ ගුණේ මකණ්ඩ ඒ වෙනුවට මේ කැබිලිටියට උසන ගැරන්ඩියෝ ගෙනත් දාන්න මේකට මෙච්චර ලස්සන පෙනී තියෙන නයික් තියෙද්දි සංස්ථාම නොවගේ ගියා. ඒ මොකද අර මුසාන් ලොකු සාංශිකේ සත්පුරුෂ ගතිය කවුරක්වත් තේරුම් ගත්තේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ පරිපාසානේ. නිතරම කටටක් දාගෙන මේ සිංහල බුද්ධ ධර්ම ගැන කතා කරගෙන කඩේ එහෙම ගන්නෑ. කරන්ට ඕන දෙයක් කරා. ඉතින් ඒ සත්පුරුෂ සංසේවනේ අබුද්ධෝත්පාද කාලවල නැහැ. ඒ නිසා අබුද්ධෝත්පාද කාලවල භාවනා කරලා සෝවන් වෙන්න බෑ. මොකද තමන්ගේ භාවනා කරනකොට එන අත්දැකීම ඔය සාමාන්‍ය මනසකින් බැලුවොත් ඒකාන්තේ මන්දෝත්සාහය කරන සුළුයි. නමුත් මේ මන්දෝත්සාහය කරන සුළු බලටි ගතිය විරාගයේ ලක්ෂණයක්. ඉතින් අපි විරාගයට යනකොට ඒක එනවා. ඉතින් ඒක හරියටියට කියලා දෙන්න සත්පුරුෂය අවශ්‍යයි. සත්පුරුෂයා තමයි භාවනා කරනට එන ඒ කම්මස්ථානේ නැත්තම් එන අරමුණ වැටෙන නිමිත්ත වෙලාව බලලා හරියට පැත්තට දාන්න. උදේ වය දෙකේ උදේ දකින්න එකට ඔච්චර දක්ෂකම් ඕනේ නැහැ. වැය පැත්ත බලපන්. මේ ඉන්ද්‍රියබද්ධ ඥානෙ උපයන්න මැරුණට ඕක ඇති වටිනකමක් නැහැ. ඕක කොහොමදත් හිතනවා. අනින්ද්‍රියබද්ධ ඥානෙ බලපන්. ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැති වෙලාවෙ උඹට වැටෙන දේ බලපන්. උපදීම බලන් දෙපා මරණ එක බලපන්. හුස්ම කියලා කියන්නේ හුස්ම ගෙවෙන තැන. ආස්වාද ප්‍රසවාසය කියලා කියන්නේ ප්‍රසවාසයේ ගෙවෙන තැන කියලා හිතාගන්නකෝ. මොකද ආස්වාසයේ ගෙවෙන තැන දකින්න ටිකක් අමාරුයි. ප්‍රසවාසයේ ගෙවෙන තැන දැකීමෙන් තමයි යෝගාවචරය මේ නිවන් ලෝකෙට බහින්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයට බහින්නේ. ඉතින් කට්ටියට ආස්වාද ප්‍රසවාසයත් පේන්නේ නැත්තම් ඒ පිළිමදව චෝදනා කරනවා නම් ප්‍රසවාසයේ නිමාව බලන්න භාවනා කරලා මට පේන්නේ නැහැ කියන එක හරි කියන්න පුරුදු වෙන්න ඕන. එතකොට කර්මස්ත කල්යාණ මිත්‍රය කියද්දී අඩු ගන්න මේක දැන් බලලා තියෙනවා කිය. ඉතින් කොටිකාවතේ සද්දාජිත ආමතුරු පිස්සන් කොටුවට ගිහිල්ලා බණක් කියන්න ගියාම පුදුම බයයිලු. පිස්සෝ ළඟනේ කොටිකාවතේ. ඉතින් ඒ ශාංශේ බය නිසාම කල්ලාතෝ ගියාලු. ගියාට පස්සේ පිස්සෙක් දැකලා මෙහෙම කියලා කතා කරා. හර ශාංශේ වෙවුලන්න පටන් ගත්තලු මොනව කරයිද දන්නේ. ඒකල මේ භාග පිටියට කන තියාගෙන අහගෙන ඉන්නේ කියලා. දැන් කට්ටිය කවුරුවක්වත් නැහැ මේ ශාංශේ කන තියාගෙන ගම පොඩ්ඩක් කොන්දරේ දිනන එක. නැත්තම්සරි කිව්වනේ ගන්න තියාගෙන කන. ඊට පස්සේ නැමිලම කළු පාදේ මාත් විනාඩි 5ක් අහින්ට මොනවාක්වත් ඇහෙන්නේ නැහැ කියලා. තමසරි විනාඩි 5ක් ඇහෙන්නේ නැහැ. මම සුමාන දෙක තුනක් අහනවා මේක ඇහෙන්නේ නැහැ තමයි. අහන කන කියන. ඇහෙන්නේ නැති එක තමයි නිවන කියන්නේ. විචිර ගන්න තිබ්බ මොනවාරි ඇහුණා නම් දේව දූතෙක් හරි භූතෙක් හරි ඇවිල්ලා පිස්සට නෙමෙයි යාමරට පිස්සා කියනවා. ඒක තමයි යකෝ කියන්නේ. කන තියලා අහපන් ඇහෙන්නේ නැහැ. ඕකයි නිවන කියන්නේ. අනේ එතකොට සංවිධායක වෙනකොට මේ ස්වාමීන් වහන්සේ කන තියාගෙන පිස්සා දුවන ගිහලා අරු පැත්තකට කරලා අනේ සමාව වෙන්න ස්වාමීන් වහන්සේ කියලා බණ කිව්වලු. දැන් ඔය බණ කිව්වෙත් කොටිකාවතේ සද්දාදීත ආමතුරුමයි මම ෆාම් එකේ වැඩ කරන කාලේ.
කට්ටිය අර පිස්ස කියන කතාව තමයි ඇත්ත. කන තියලා අහන්න මොකුත් ඇහෙන්නේ නැහැ. උඹට ඕනේ ඇහෙන දේනේ. දැනුම තියෙන්නේ කුණු හරප. මේ කනට තල තෙල රත් කරලා වක් කරන්න ඕනේ. ඒකට ඕන දේ ඇහෙනවා. ඉතින් ඒක කියලා දෙන්න කල්යාණ මිත්‍රෙක් නේද කවුරු කියලා දෙන්නේ. සංගීතකාරයෙකුට කියන්නේ. සංගීතකාරයෝ බොහොමයි පිනවණ්ඩ සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහල දේශේ කියලා. මේ සංගීතෙන් නලවනල වෙසක් දවසට සංගීතේ. මේක තියෙන්නේ මේ සංගීතේ නැති තැන අහන එකයි කියලා. සද්ද ඇති වෙන තැන නෙවෙයි නැති තැන අහන එකයි කියලා. මේ සද්ද තියෙද්දිම නිස්සද්දට අහුම්කම් දෙන එකයි කියලා උදේවය දෙකේ මේකට හිත දාන එක අභාග්‍ය සම්පන්න දෙයක්. ඉතින් නිසා කල්යාණ මිත්‍රයා කැලෑවදිනවයි කියලා තියෙනවා. ඒක නිසා සද්ද කරන අය ලෝකේ විවස්ථා හදාන ආණ්ඩුකම විවස්ථාන ආණ්ඩු කරමින් ගෝසා කරමින් රට කරනවා. කල්යාණ මිත්‍ර හරි කැමැති. ඒකට ඇදිලා ගිහිල්ලා කට්ටිය හිටපු දාවයි මගේ පැත්තට එන්න එපා. මම කැමැති නිස්සද්ද භාවය. ඒ නිසා මේ සත්පුරුෂ සංසේවනයේ පිළිබඳව ලෝකයාට ද්වේෂය කරනවා සත්පුරුෂෝ නැහැ කිය. ඒකට බුරුමේ පඬිස්සංශ කියනවා තමන්ට තමන් සත්පුරුෂෙක් වෙනකන් ලෝකේ ඉන්න සත්පුරුෂෝ පේන්නේ නැහැ. ඒ නිසා තමන්ට තමන් මෛත්‍රී කරගන්න නැති පෙරේත జాතියක් අද ලෝකේ ජීවත් වෙන්නේ. ඒ නිසා ලෝකයට වෛර කරනවා. වෛර කරන එකකින් අදහස එයාට වෛර කරනවා කියන එක. යම් කිසි කෙනෙක් තමන් තුළ තියෙන මේ සත්පුරුෂ ගතිය එහෙම නැත්නම් තමන්ගේ මේ ඕලාරික අත්පටිලාභේ මේ කයට ප්‍රේම කරන්න දන්නේ නැත්නම් ඒක ලෙඩ කරගන්නවා නම් ඒක සුඛෝපභෝගී කරන්න කියලා විනාශ කරගන්නවා නම් ආයේ වෙන කෙනෙක් හිරේ දාලා කතපාරිතියක් ගහන්න ඕන කමක් නැහැ. අද එක්කෙනෙක්වත් දන්නේ නැහැ ඒ කය පාවිච්චි කරන්න හැටි. ඒ වුණාට වැඩි ඒක සැප දෙනවා කාමසුකල්ලිකාණ යෝගේ එහෙම නැත්නම් අත්තිකිලමත ආණියක බුදුරජාණන්සේ දේශනා කරේ ද්වේ මේ බික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බව තමයි ශ්‍රී මුකේ අරනකොටම කිව්වේ. දේශනා කරේ. ඒක නෑ. ඒක කරන කෙනා තමයි සත්පුරුෂයා. ඔය කාගේවත් කුණු කන්දල් බලන්න යන්නේ මං පරිස්සම් කියලා පුළුවන් තරම් පරිස්සම් වෙනවා. ඒ සත්පුරුෂයන්ට උපදේශ දෙන කට්ටිය හරියට ඉන්නවාද? අප්පා බොහොම අනුකම්පාවෙන් මෛත්‍රී උපදෙස් දෙනවා. උන්ගේ ගෙවල් වල මර්ගාත මේ ලෝකෙට පරකාසයි. තමන්ගේ සත්පුරුෂ පෙන්වන ගතිය වලට මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා. ඒ ඥානාරාම ස්වාමීන් පණ්ඩිත ස්වාමීන් කොහොමද දවස ගත කරනකොට කොච්චරක් පරිස්සමින් ඒ ලෙඩ වෙන්නේ නැතුව දිනචරියාව නඩත්තු කරනවාද කියලා. ඥානාරාම ස්වාමීන් අවුරුදු 93ක් ජීවත් වුණා. පණ්ඩිත ස්වාමීන් 96ක් මං හිතන්නේ ජීවත් වුණා. අවසාන දවස වෙනකම් බණ කියනවා. අවසාන දවස වෙනකම් වැඩ. ඉතින් ඒක නිසා ඒ වයිති අතරම අනිකුත් කාරණා තුනත් එක්ක සම්බන්ධයි. මේ සත්පුරුෂය අඳුනා නැතිකමයි වෙලා තියෙන්නේ. ඒ නිසා Taman තුල නිවන් දකපු කෙනෙක් ඉන්නවා කියලා හිතා ගන්නකො. මා තුල රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. එයාට සලකන්නකො. එච්චරයි කියන්නේ. මේ පිට රහතන් වහන්සේලා හොයන තාක්කල් කවදාකවත් Taman රහත් වෙන්නේ නැහැ. ඒකට වැඳ හිතෝතර කිය ඉඳී ඒකෙන් හීන දීන වෙනවා. Taman තුල රහතන් වහන්සේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං මානි මේ හිත කොහොමද ප්‍රබාසරයි. ඒක කොහොමද පිවිතුරුයි. පිට විතරක් තියෙන පොඩි ආගන්තුක උපක්ලේශ ටිකක් අස්තස්ත අසුතෝතෝ පුතෝ ජනස සමාධි භාවනා සමාධි නැතිච වතයි. ඒක නොදන්න කෙනාට මානි කවදාවත් භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. Taman තුල මේ භාවනා තියෙනවා සමාධිය තියෙනවා රහතන් වහන්සේ වැඩ ඉන්නවා කියලා වගේ මම ටිකක් වැඩිපුර කියලා කියන්නේ. ඒක දන්නේ නැති කෙනාට භාවනා කරුවට හරියන්නේ නැහැ. මොකද නිතරම ද්වේෂය තියෙන්නේ මට අරක හම්බුන්නේ නැහැ මේක හම්බුන්නේ නැහැ කියලා. ඒ වුණාට සුතවතෝ බික්කවේ අරිය ශාවකෝ තස්ස සමාධි භාවනා අත්ථීති වදාමි. මම තුල සාතනාසනම ජීවත් වෙනවා. අර පිට තියෙන කක්කාව අයින් කරන එක විතරයි තියෙන පොඩ්ඩයි. ඇතුලේ තියෙන ප්‍රභාසරය කියලා දන්නවනම් ඒ සතුටම තමයි භාවනා කියන්නේ. ඒ සතුටම තමයි සෝවන් වෙනවා කියන්නේ. මේක පසන්න චිත්තකින් බලන්න. මූණ අට කරගෙන අරියා පහු කරනවා මෙයා පහු කරනවා මට අරක හම්බුන්නේ නැහැ මට මේක හම්බුන්නේ නැහැ කියලා බයිලා කිය ඉන්න කට්ටිය නොදකින් නොබතන් ඉන්න හරියක් ඉන්නේ එහෙම කට්ටිය ඇතුළතත් ඉන්නේ එහෙම කට්ටිය පිටත් ඉන්නේ එහෙම කට්ටිය නිසා කියන්නේ අනේ manussත්ව ප්‍රතිලාභය ලැබුණා අනේ බුද්ධෝත්පාද කාය ලැබුණා අනේ ක්ෂණ සම්පත්තිය ලැබුණා අනේ සද්ධර්ම ශ්‍රවණය ලැබුණා අනේ සත්පුරුෂ සංසේවනය ලැබුණා කියලා අර Taman තුලේ සතුට එනකොට සෝවාන් වෙනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඉතින් සත්පුරුෂ සංසේවනට පස්සේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සද්ධර්ම ශ්‍රවණය ඉතින් සද්ධර්ම ශ්‍රවණේ බැලුවොත් බයිබලයේ අරගෙන බලන්න ප්‍රොවර්බ්ස් ටික ඩෙසිඩරාටා එක
කොච්චර ගැඹුරු ධර්ම තියෙනවද කියලා. එහෙම වසංගලා නැහැ. ඉතින් මේ චර්ච් එකේ ඉන්නකොට මම ඒ ෆාදර් කෙන්නලා ෆාදර් ළඟට එන්නද කියලා වුණා. ඒක ෆාදර් කියලා තුන මම ඉන්න කාමරේට එන්න කියලා අපි සතුටු වෙලා කේක් ටිකක් බීලා මම ෆාදර් කිව්වා මේ බලන්න මේක තන්නේ කරම ওই පන්සිල් පද පහයි ඔක්කොම තියෙනවා. ඉතින් කිරෙන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ සත්‍ය කිසිම හැඟවිලක් නැහැ. ඒක ඔක්කොමල ඇත්ත හරියටම දන්නවා. එක්කෙනෙක්වත් දන්නේ නැති කෙනෙක් නැහැ. දැන නොකරන කෙනාට තමයි පෘථග්ජනය කියන්නේ. ඒක නිසා මේ පරණ තෙස්තමේන්තුවේ කොටස් එහෙම දාලා තියෙන ඒක කෙලින්ම අපේ ඉතිඋත්තක පාළියට සමානයි. ඉතිඋත්තක පාළි සාමාන්‍ය ආමතුරු කියවන්නෙත් නැහැ. තාම ගැඹුරේ බුත්තං හේතම් භගවතා කියලා තමයි ආනන්ද හැමතුරු සඳහන් කරලා තියෙන්නේ. අන්නේ ටිකේ තියෙනක එහෙම බයිබලේ තියෙනවා. කිසිම අඩුවක් නැහැ. එතකොට ඔය සර්වඥාන්සිය ඔය දේශනා කරන ද්වේතානුපස්සන සූත්‍රය තාම ගැඹුරු කාරණා ටිකක් 16 ආකාරයට පෙන්නනවා. ඉතින් ඒක බ්‍රාහ්මණ මේ උපනිෂද් වල පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා යද්වය මනුෂ්‍යානම් පරෝක්ෂම් තත් දේවානම් ප්‍රත්‍යක්ෂම් යත් දේවානම් ප්‍රත්‍යක්ෂම් මනුෂ්‍යානම් පරෝක්ෂම් දෙයයන්ට පේන දේ මනුෂ්‍යයන්ට සැකයි මනුෂ්‍යයා මේ පේන දේ ගැන දෙයයන්ට සැකයි දෙයියෝ කෙනෙකුට ආර්යයන් වහන්සේ කියලා දාගන්න මේ මනුෂ්‍යයා මේ තියෙනවයි කියන කිසිම දෙයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට දෙයියෝ කියන දැන් මේ සත්පුරුෂයෝ ආර්යයන් වහන්සේලා නිවනක් කියලා එකක් තියෙනවා කියලා පුදුද්දෙන කියන තියෙනවනම් පේන්න එපා. ඉතින් අපිත් බලන්නේ ඉන්නේ කහපාට දෝක. රවුන්ද හතරස් දෙහිම ගන්න බෝරු. කියලා සත්පුරුෂයන්ගේ කතා ආර්යයන් වහන්සේලා කතා මිනිස්සු පිළිගන්නේ නැහැ. එහෙම එකක් තියෙන්න පුළුවන් ලබන බුද්ධ ශාසනේ. මේ කාලේ නැහැ. දැන් තියෙනවනම් දඹදිව තියෙයි. මෙහෙ නැහැ. කියලා මේක හදා ගන්නවා. ඉතින් ওই දෙක 16 ආකාරයට 17 ආකාරයට කොද බුදුජානක පෙන්නනවා. ද්විතානුපස්සන සූත්‍රය අපි සිනස බංගහරුවාදා ගත්තා ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාකච්ඡාවට. ඉතින් ඒ ස්වාමීන් වහන්සේම කියනවා බුද්ධ රක්කිත ආමතුක හරි අමාරුයි කියලා. මොකද පැහැදිලිවම ඔළුවෙන් හිටගෙන ඉන්නේ. අපිට ඇහෙන ධර්මයේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ධර්මයේ සත්‍ය පිළිගන්න කැමති නෑ අපි. අපි නෙවෙයි මම. ඉතින් ඒ සත්‍ය පිළිගන්න කැමති නැති නිසා ඒ කෙනාට සද්ධර්ම ශ්‍රවණය ඇහුණාට කලෙමුණින් නමලා තියෙන්නේ. දන්නේ නැති දෙයක් නන්නේ හරියට කවුරුහරි බණක් කිව්වොත් ඕන කෙනෙකුට තේරෙනවා අහන්න දෙයක් ඒක බණ හරි කියලා. යා නිවන් දැකලා නෙවෙයි කියන්නේ. ඒක කාටවත් තේරෙනවද අහන්න කැමති ළමා කතා තමයි. අහන්න කැමති බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාගෙන බෑක්ඩ්‍රොප් එකක් දාගෙන සින්දු සාදයක් තියෙනවනේ අහන්න කැමති. ධර්මයේ දන්නේ නැතිකමක් ඇත්තේ නැහැ. ධර්ම නැත්තම් කොහොම කියලා දෙන්නේ? කිව්වට පස්සේ තේරෙන්නේ දන්නේ හින්දා. ඉතින් ඒක නිසා අපි ඒකට කැමති නැහැ. ඒ නිසා අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවට යන්නේ. කෙරුවොත් හොඳ බව නම් දන්නවා. හරියට දීවැඩියා කාර්යය කෑවොත් හොඳ බව දන්නවා සීනි. හැබැයි කන්නේම සීනිම තමයි. කොලෙස්ටරෝල් තියෙන එක දන්නවා කෑවොත් හොඳ නැහැ කියලා තෙල්. කන්නේ මේක තමයි. මුට තේ හැම එකේම තෙල් තමයි පේන්නේ. ඒකමයි කන්නේ. ඉතින් ඒ වගේ මේ Taman හොඳ ස්ටේන්ලස් පීයකින් ස්ටේන්ලස් ස්ටිල් පීයකින් එන ගන්නවා එකක් මේ කරන්නේ. Taman හොඳටම දන්නවා හරි දේ කරන්නේ නැහැ. ඒකල අපි අල්ලපු ගෙදර මනුස්සයර බයින හුණියම් කරලයි කිය. ඒකල කියන මුස්ලිම් මිනිස්සු බුද්ධ ආගම පතුරනවායි කිය. මේ මොන ප්‍රශ්නයක්ද මේ? කාවුරු බුද්ධ ආගම පතුරාමක උඹට තියෙන උඹ කරන දේ හරියට කරපන්කෝ. ඒක වළක්වන්න කවුරක්වත් නැහැ නේ. එස්පනා අපිට හුස්ම ඇතුළට ගන්නවා කියලා දන්න එක වළක්වන්න බ්‍රහ්මේකටවත් බෑනේ. ඒක දන්නවනම් බ්‍රහ්මත් වඳිනවනේ. පිට කරනකොට පිට කරන බව දාන්න. වම තිනනකොට වම තින බව දාන්න. දකුණ තිනනකොට දකුණ ඕක වළක්වන්න කවුද ඉන්නේ? කවුරු මුස්ලිම් වෙච්චාම මොකෝ අපට? කවුරු කතෝලික වෙච්චාම මොකෝ? කොයි කතෝලික මෙහෙට ආපුවම අපිට මොකෝ? දෙයක් නැහැ. ඉතින් ඒ දේ නැති කරන්න අපිට පිළිකාව හැදුනත් බෑ කොරෝනා හැදුනත් බෑ අපි හිටගෙන ඉන්නකොට හිරින්න බව දාන්න. ඒක මේ මනසේ තියෙන එකක්. ඉතින් ඒකට මේ උපාය මාර්ගයේ යෝනිසමනසිකාර්ය ඇත්ත තමයි අපි වෛර කරන්නේ. ඕනෙම දෙයක හොඳ නරක මිනිහෙකුට තේරෙනවා. අපි ඒක වහන්න කියනවා ඒක මෙහෙම වෙච්ච නිසා දේශයටත් පහසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඔච්චරයි බයිලාව උදේ ඉඳලා හැන්ද වෙනකන් ඕක තමයි කරන්නේ මම මගේ කතාව මෙතන නතර කරනවා කතා කරා වැඩි. ඉතින් මේ සෝතාපට්ටි මාර්ගාංග පිළිබඳව හෝ තම තමන්ගේ භාවනාව පිළිබඳව හෝ
මේ මං කියපු දේවල් පිළිබඳව මත ප්‍රකාශන හෝ තියෙනවා නම් සාකච්ඡා යුත් සාකච්ඡා පටන් ගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා සාකච්ඡාවේ නාමයෙන්. අපසර ස්වාමීන් මේ අර ගිය පාර අහන්න කියලා ස්වාමීන් වහන්සේ ඒක මට හරියට අහගන්න බැරුව කියන්නේ. ඒ කියන්නේ ඒක හරියට මට තේරෙන්නේ නැතුවනේ දවසල හිටියේ. ඒක තමයි තේරුණා දැන් මට තේරිච්ච විදිහට. ඒතර මේ සතිය කියන්නේ මේ මොකද 100යි 80යි දෙකම මික්ස් එකක් තියෙන එකක්. ඒක අපි ඒ කියන්නේ මගේ හිත මම පිළිගත්තා. ඒ කියන්නේ හරියට මම භාෂාවෙන් කියන මං ගොනා කියලා දැනගත්තා. ඒ කියන්නේ මෙච්චර කල් ගොනා කිව්වට අපි අන් හොයන්න හදනවා නැට්ට තියනවාද කියලා බලනවා ස්වාමීන් වහන්සේ. ඒ දැන් දෙකම කිව්වට කොච්චර කිව්වා ගොනා කියලා පිළිගන්නේ නැතිකම තමයි මේ අර සතියක් නැතිකම කියලා හිතන්නේ. ඒ කියන්නේ මගේ හිත පිළිගන්න එකමද සතිය කියන්නේ. මගේ හිත පිළිගත්තා ආච්චරයි. එතකොට ඒකට වෙනම නිකන් ලොකු දේවල් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මං ගොනා කියලා හැම වෙලේම දැන් මං ගොනා කියලා මං පිළිගත්තා. ඒකනේ සතිය කියන්නේ. එතකොට ඔබ වහන්සේ කියනවා මේ මරුන් නැති බවට හැම වෙලේම සාක්ෂි තියෙනවා. එතකොට හරිනේ ස්වාමීන් වහන්සේ මං යන තැන හරියටම මට සාක්ෂි තියෙනවා. ඒක මොනවා වුණත් ඒ මගේ සතිය තිබ්බා කියන එකට මේ මට දැන් කවුරුන් සාක්ෂි කියන්න ඕනේ නැහැ. මට සාක්ෂි කියනවා කියලා මං දන්නවා. ඒ කියන්නේ අර මම ගොනා කියන තැන දැනගත්තා වගේ තමයි. දැන් ඔබ වහන්සේ කියනවා මම ගොනාකුව පිළිගන්න කැමති නැහැ ස්වාමීන් වහන්සේ. අනුමුක්ත වෙනවා නැටිත් හොයන්න යනවනේ. මෙච්චර කාලයක් කරේ ගන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ හැම වෙලේම මොකද්ද තැනක් පෙන්නලා නිකන් නතර කරනවා. ඊට පස්සේ ඕක හරියට තේරුණාට පස්සේ ස්වාමීන් වහන්සේ තේරෙනතර ඔබ වහන්සේ මෙච්චර දවසක් මේ කියලා තියෙන්නේ. හැම වචනක මාර තේරුමක් තියෙනවා. අපි මේක අපි හිතන්නේ වෙන දෙයක්. අපි හිතන්නේ මේ සතියමත්ව ඉන්නවා කියන්නේ නිකන් මේ නිකන් දාගත්ත නිකන් අර නිකන් මේ මොකද ඒකට කියන වචනක් නෑම නිකන් එහෙම නෙමෙයි මගේ හිත මම පිළිගත්තා. ඒක සතිය කියලා තමයි. ඒතකොට තමයි කිසි පන්නයක් නෑනේ. ඒතකොට මම මේ යන එන වෙලාවෙත් මම හරිය සතිමත්ව ඉන්නේ. ඒතකොට මගේ සතිය කඩන්න කාටවත් බෑනේ ස්වාමීන්. හැම වෙලෙම සතිමත්ව වගේ තියනවා කියලා ඒකට උදාහරණයක් තියෙනවා. ඕන වෙලාවක මම ගියා කෑවත් නෑවත් නිදිය ගන්න ටික නිින්ද ගියාට පස්සේ කොහොමද දන්නේ ඊට මෙහා පැත්තේ මෙතන ඉඳන් ඉන්න ටික හැම වෙලෙම සතිය තියෙනවා ස්වාමීන්. එහෙම කියලා තේරෙනවා ස්වාමීන්. ඊට පස්සේ එහෙම කියලා මම නතර වුණෙත් නෑ ස්වාමීන්. ඊට පස්සේ දැන් ඊයර මේ ඊයව ස්වාමීන් වහන්සේ ධර්මයේ උඩ බුද්ධ වන්දනාව තියෙනවනේ. ඒ වන්දනාව තියෙන ඉරියත් මම හිතාගත්තා මම දැන් ඔබ වහන්සේ හැම වෙලෙම කියන ගඟක් දිහා බලන්න කියලා. ගඟක් දිහා බලනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මට තේරිච්ච දේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඒවාන් සිතුලියනවා. ඒ ටික තමයි මේ ගලන්නේ. මේකේ ගූ බෙටික් තියෙනවා, ජරාව තියෙනවා, කොට්ටන් හේදීගෙන නා. ඒක දිහා ඒක ඔබ වහන්සේ කිව්වා ඇඟිල්ලක් ගහන්න නැතුව බලන් ඉඳහන් කියලා. ඊට පස්සේ ඒක දිහා බලන් ඉන්න ස්වාමීන් මේ කිසි කරදරයක් නැහැ නේ. ඒතර මේ මමම ගලනවා, මමම බලනවා, මමම හිතනවා වගේ වැඩන්න ස්වාමීන් වහන්සේ තේරෙනවා. එතකොට දැන් තේරෙනවා මේ මෙතන නිකන් මම හරියට ඉඳගෙන වීදුරුවල් ළඟ ඉඳන් වගේ මම බලාගෙන ඉන්න මුකුත් ඔය කරවන්නේ මේක යනවා ගූ බෙටි යනවා ජරාව යනවා සේරම වගේව හිතේ තියෙන දේවල් මෙතන දීවිලා යන දිහා මම බලන් ඉඳලා මම ඒක බලන්න බෑ කියලා ඔබ වහන්සේට හැමදාම ඉල කියනවා මේක බලන්න බෑ තමයි අර රිදෙනවා මේ රිදෙනවා නෙමෙයි ඒ රිදෙනවා කියන්නේ මගේ හිතම තමයි මේ මෙතන තියෙන්නේ හිත දිහා බලන් ඉන්නවා කියන එක සොයින් සතිමත් කියන්නේ ඒකද මට ඒක වඩා බෑ ඔය කීකේදී මේ ආචාන් චා ස්වාමීන් වහන්සේ කියනවා කවුරු හරි තොප්පර බල්ලා කියලා බැන්නොත් ඒ මනුස්සයට බණින්න යන්නත් එපා. පිළිගන්නත් එපා. හැරලා බලන්න කියනවා වලිගේ තියනවාද කියලා නැත්තම් ගණන් ගන්න එපයි කියනවා. තියෙනවා නම් ඌ කියන කතාව ඇත්තනේ. එහෙම. ඒ නිසා බල්ලා කියන්නේ මම ගුණා කියලා බාහිර ගත්තට බලපන් වලිගේ තියනවාද කියලා ඒක බලදෑගිනේ. එහෙම පුළුවන්. අන් දෙක තියෙන එක බලන්නේ අරුවට කියන්න ඕනේ නෑ. එහෙම හොරෙන් කරන්න පුළුවන් සෙන්නේ. පුළුවන් නේ. හොරෙන් කරන්න දෙයක්වත් නෑ. මං කියන්නේ අවසර ගන්න ඕනේ නෑ. ඌට නෑ කියන්නත් බෑ. එහෙමයි. ඌ බයිනතෝ බල්ලතෝ බූරුවා කියලා ඒකට හොඳට අතගාලා බලන අන් දෙකයි කණයි තියනවාද කියලා නෑනේ. උණු දිහා බලලා ඉන්නවා. ඒවා කියනවා නම් තමයි. නෑ. වලිගෙත් පොඩ්ඩක් අත ගාලා බලනවා. ඉවරයි. එම් බලන්නේ නැතුව කියන්නේ බල්ලෙක් නෙවෙයි කියලා. අන් දෙකත් බලපන්. වලිගෙත් බලපන්. ඒ වගේ තමයි ගඟක් දිහා බලනකොට ගූබෙටි ජරා විතරක් නෙවෙයි මල් පීලිත් යනවා. උගේ ලස්සන දේවල් යනවා. ඒ නිසා ඒකේ ඔය කියන විදිහට නරක පැත්ත විතරක් නෙවෙයි. හුඟක් හොඳ පැති තියෙනවා. මේක මට ආත්ම ගෞරවයක් නැතිකම නිසා තමයි අපි අනුන් කියන්නේ අහන්නේ. තමයි කියලා ආත්ම ගෞරවයක් නැහැ, පෞරුෂත්වයක් නැහැ, යෝගාවචරකමක් නැහැ. ඉතින් අරයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියලා ඉතින් උඩ දානවා. ඔය සමාජගත වීමේ තියෙන සාපේ. පිරිසක් එක්ක ඉඳ ගියාම උන් අපිට පිස්සු ඇද්දනවා. වැඩි මේකනේ අපි අනිත් උන් පිස්සු ඇද්දන්නේ නේ අපි කෙරුවේ. අපේ පන්තියට ආව ඇත්තටම මේ මැඩම් හරි හොඳයි. ඒක ඕගනික් කෙමිස්ට්‍රි අතේ පැලෙන්න කියලා දෙනවා. ඉතින් හොඳ පුසුඹයි. හරිම යුනිවර්සිටියෙන් පාස් අවුට් වෙච්ච එක. ඉතින් මට හොඳට තේරෙනවා සබ්ජෙක්ට් එක ඕගනික් කෙමිස්ට්‍රි මට හරි ආදරේ ටීචර්. ඉතින් ටීචර් කල්ලාල දෙයට හැරිච්ච ගම එකේ ගාලා hina වෙනවා. තව එකෙක් කියනවා පිටිපස්සේ ටීචර් බලලා අත ගාලා බලන පිටිපස්සේ මොනවද ගෑවිලා තියනවද කියලා මූණේ ගෑවිලා චෝක් ගෑවිලා තියනවද කියලා බලන ආපහු හැරෙනවා. හැනොට කොල්ලොල්ල සටහන් ලියනවා.
අනිත් පැත්තේ ඇවිත් ගා හුකු හුකු ගාලා hina වෙනවා. මොන විදියක්වත් කරන්න දෙන්නේ නැහැ. ටීචර් ලස්සනයි. ඒකයි ප්‍රශ්නේ. සාමාන්‍ය කැත ටීචර්ස්ලාට එහෙම කෙනෙක් නැහැ. තව ටීචර් කෙනෙක් හිටියා ඒක හොඳ නෑ කියන්නේ. ඒ ටීචර්ට ලොකු තන දෙකක් තිබ්බා. ඒකට ඩස්ටර් දෙකක් තියාගෙන කියලා තමයි කොල්ලෝ කියන්නේ. ඉතින් කොල්ලෝ පොත ඉස්සරහ ඉඳලා පිටිපස්සෙන් යනවා බලන්න ටීචර් දිහා. පොත කරෙක් කරන වෙලාවේ පිටිපස්සෙන් ගිහිල්ලා පොඩක් බලනවා ඩස්ටර්ද තියෙන්නේ කියලා. ටීචර් ඉන්න දෙන්නේ නැහැ පිටිපස්සට යන්න දෙන්නේ නැහැ. මෙහෙන ඉස්සරහට කියලා අපි පොත තියලා පිටිපස්සේ ටීචර් ඩස්ටර් කියලා නමක් දාගෙන හිටියා. ඉතින් ඒ ටීචර් තිබ්බත් ඩස්ටර් නැති වුණත් කොල්ලෝ පිස්සු ඇද්දලා තියෙන්නේ. ඉතින් අපිටත් එහෙම ඇද්දලු පිස්සුවක් තමයි මට දැන් නමක් දාලා තියෙනවානේ. පිස්සුවක් නේ. මට ඩෙන්ටි කාඩ් එකක් තියෙනවානේ. පිස්සුවක් නේ. මට හැමදේම මාට්ටු කරලා නේ තියෙන්නේ දැන්. අර නම කියලා කතා කරනකොට මම නිකම්ම හැදලා එනවනේ. පිස්සු. අපි වන්ට මොනක්වත් ගෙනාවේ නැහැ. එනකොට ගෙනාවෙත් නැහැ යනකොට ගෙනියන්නෙත් නැහැ. එහෙම නැත්නම් නමකින් කෙලෙසිච්ච නැති මොකක්වත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. තමන්ගේ නමට තමන් අහුම්කම් දෙන එක පවා අපේ තියෙන පිස්සුවක්. අපිට පැවිදි වෙනකොට නම මාරු කරනවා. දැන් යුනිවර්සිටි එකේ කොල්ල මට කියපු නම ඉස්කෝලේ යන කාලේ කොල්ල නම කියප එකයි. අපේ ගෙදර අක්කලා මංගිලා මට කියපු නම වෙනස්නේ. උන් හැම එකාටම නමක් දානවනේ. ඉතින් ඒ වගේ මොකද්දෝ පරිණාමයක් තියෙනවා. ඉතින් දැන් ඒව ඇහෙනකොට hina යනවා. දැන් එච්චරම බැලෙන්නේ නැහැ. ටක් ගාලා බැලෙන්නේ නැහැ. මොකද ඒක ඇහෙන්නේ නැහැ නුක කාලේ. ඒ වගේ අපිට කොක්ක දාලා ඉවරයි දැන්. අපිට නාස්ලනෝ දාලා ඉවරයි. අපි සමාජ පද්ධතියට ශිෂ්ටාචාරයට පුදුම බයයි. ඒක බය කරන්න පුදුමාකාර තල්ලුවක් තියෙනවා. බටේර ශිෂ්ටාචාරේ උන් තමයි බයලජ්ජාව නැති කරපු එකම පෙරේත జాතිය. උන්ගේ රටේ කවදාකවත් කාටවත් වඳින්නේ නැහැ. උන්ගේ රටේ කවදාකවත් එහෙම නැහැ. ඔක්කොම සල්ලි වලට විතරයි වඳින්නේ. අමර තාත්තර උනත් මිස්ටර් කියලා කියනවා මචං කියලා කියනවා මිසක් පාදර් කාර්යයා මිස්ටර් ජෝන් කියනවා මිසක් නැහැ. ඉතින් මේ ස්විනින්ජන් නැහැ. මට මතක නැහැ විශාල පරිශ්‍රණ වගේක් කරා පුනරුත්පත්ති පිළිබඳව. ඒකේ හිටිය ගොඩ්ඩින් මහත්තයා තමයි ලංකාවේ හිටපු නියෝජිතයා. මට නම් මතක් වෙයි ජාත්‍යන්තරය. එයා කියනවා ලංකාවේ ළමයෙක් ඉපදිලා ඊගාපාත්‍රයට ගියාට පස්සේ එයාගේ නම ගම තාත්තාගේ නම අහන තාත්තගෙනම දන්නේ නැතිලු කවදාකවත්. මොකද තාත්තට නම කියලා කතා කරන්නේ නැහැ අපි. අපි තාත්තට එක්ක අප්පච්චි කියනවා තාත්තා කියනවා මොකක් හරි කියනවා මිසක් අපේ තාත්තගේ නම කිව්වොත් ලැජ්ජයි. දැන් හාමුදුර කෙනෙක්ගේ නමක් කියන්නේ නැහැ නේ කවුරක්වත්. අවසරයි ශාංශ නම කියන්නේ කියලානේ නම කියන්නේ. දන්නේ නැති බයියෝ කිලින්ම හාමුදුරන්ට නම කියලා කතා කරනවානේ. ඉතින් නම නොකීම කරන්නේ ආත්ම ආරෝපණේ නතර කරනවා අපි. අපි තාත්තා කියනවා අප්පච්චි කියනවා. අපි චූටි නාංගි ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලේ ඔක්කොම ගියේ ඉස්කෝලේට ගියේ. ඉතින් මේ ඔයාගේ තාත්තගේ නම කොහොමද කියලා. අපිට තාත්තා කෙනෙක් නැහැ කිව්වලු. අප්පච්චි ඉන්නේ කිව්වලු. ඉතින් අර ටීචර් පන්ති වාර ටීචර් hina වෙනවා. අල්ලු පන්තියේ ඉන්නේ අපේම කට්ටිය. අනේ ඔය කට්ටියගේ බාල්ට මං කිව්වා අපිට මේ අපිට තාත්තා කෙනෙක් නැහැ කියලා. අපිට ඉන්නේ අප්පච්චි විතරයි කිව්වා. ඉතින් අර දාපු දේ. ඉතින් එයාගේ ඔළුවේ ඒ ස්ක්‍රිප්ට් එක හිටිනවා. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකෙන් වෙන දෙයක් කවුරුහරි කතා කරොත් ඌ වැරදි. මම ඒක හරි මම දාගෙන තියෙන කාගෙන්ද ණයට ගත්ත එකක් කියලා. ඉන්නම දෙන්නේ නැහනේ. ඒකනේ අපි ඔය තනි වෙනවට බය, භාවනාවේ ආනපරින් නැති වෙනවට බය, නොදන්න තැනකට යනකොට බය, නාහපු දෙයක් ඇහෙනකොට බය. මොකද අපි අර දන්න දේ තුළ තමයි අරසාව තියෙන. කියන්නේ ඉන්ද්‍රියපද්‍ය ඥාණයට වාල් වෙලා පින්නේ. නමුත් නිවන නෑ ඉන්ද්‍රියපද්‍ය ඥාණය. හැබැයි ඉන්ද්‍රියපද්‍ය ඥානෙ ඉන්නකොට පේනවා ඉන්ද්‍රියපද්‍ය ඥානෙ අතරමැද ගොඩාක් හිඩස් තියෙනවා. ඒ හිඩස් දකින්න නම් ඉන්ද්‍රියපද්‍ය ඥානෙ අංග සම්පූර්ණයි කියලා බලන්න ඕනේ. බලනකොට පේනවා නේ අංග සම්පූර්ණ නැහැනේ. ආස්වාසි වල ප්‍රස්වාසි යන්න ඉස්සලා හිඩසක් තියෙනවනේ. වම් පායට බර ගන්න ඉස්සලා දකුණු පායට බර ගන්න ඉස්සලා හිඩසක් තියෙනවනේ. මම කියන අකුරු දෙක අතරමැදත් හිඩසක් තියෙනවනේ. වේදනා දෙක මැද හිඩසක් තියෙනවනේ. ඉතින් ඕක දකින්නකොට උඟ දෙනෙක් හිතනවා සතිය කැඩලයි කියලා. උඟ දෙනෙක් හිතනවා භාවනාව වැරදිලයි. අපිට මොනවා කිය ආනපාන බයන කිව්ව ආනපාන පේන්නේ නැහැ. ආස්වාදින ප්‍රස්වාසි යනකොට මොකද්ද හිඩසක්. ඒතර කොයි වෙලාවක හරි අර නැති නැස්චාර්තේ හිදස වයපැත්ත හිත ගියානේ සාමාන්‍ය ලෝකයා කියන පිස්සු කියලා. සාමාන්‍ය ලෝකයා දන්නේ තියෙන පැත්තනේ. ඒක නෙමෙයි ඉතිහාසයේ භූගෝල විෂය දාන අපිට මේ පිස්සු කෙලින්න යන්නේ. මොකද උන් නැති පැත්ත වැඩි. ඒකයි බුදුරජාණන් මේක ශුන්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ කියලා කිව්වේ. අපිට පුදුම බයක් ඇති වෙනවා. අපි ඉන්න පෝරකේ ලෑල්ල නැතිලා වගේ. නැතුණු වැටලා මැරෙනවනේ. ඉතින් හිස්තන බලන්න බයයි. පොඩි ළමයි බය නැහැ. පොඩි ළමයි බය නැහැ.
ඒ පොඩ්ඩලමට බය ඇති කරනවා. අපි ටිකට ඕම ගින්නට බය, වසවලට බය, පීයට කැත්තට බය ඇති කරලා දැන් මම පොලිසියෙන් කැල්ලෙන් ලියලා තියෙනවා පොඩ්ඩලමට සෙල්ලම් කරන්න දෙන්න එපා මැරෙන්න ඉඩ තියෙනවා කියලා. අපි එහෙම නෙවෙයි අපි පොල් ගස්වල පුවක් ගස්වල නැග්ගේ. පුවක් ගහින් කියලා පොල් ගහෙන් බහිනවනේ අපි. අම්මලා තාත්තලා දන්නේ නැහැ අත කැඩුනත් දන්නේ නැහැනේ කියන්නේ නැහැනේ ගෙදර ගිහිල්ලා. ගියොත් ගහනවා ඊට වැඩි ගහනවා. ඊට වැඩි හොඳ කැඩිච්ච අත ඉදිමිලා තියෙනකොට මොකද උනේ කියලා අහන කියනවා අල්ලපු ගෙදර සරත් මල්ලිගෙන් අහන්න වෙච්ච දෙය කියලා. ඌගේ අම්මගෙන් අහන්න ඕනේ ඌ ගිහිල්ලා මොකද උනේ කියලා වැටිලා දෙන්නම් බැලලා දෙන්නගේ අත කැඩලා ගෙදර යනකොටවත් දන්නේ නැහැ. දැන් ඉන්න අම්මලා තාත්තලාට දරුවෝ ගත කරනොත් උන්දලා මැරෙනවා. දරුවෝ හදන්නේ නැහැ. දැන් කිරිබිම්මල් නැටි හදන්නේ. ওই જાති ගියාම හරියන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් අවුරුදු 26 දී එළියට ගියාම ඉස්සෙල්ලා දැසේ පින්නපාතේ පාත්‍රය දකින්නට බඩ බොක බඩෙන් කටෙන් ආවලු. රාජකන්‍යාවන් විසින් වාජනේ හරි ගසලා දීපු වෙනුවට අතන ටිකයි මෙතන ටිකයි ඔක්කොම පින්නපාතේ දකින්නකොට ඉතියාගත්තල පුතා ඉස්සරහට ඔච්චරමයි කරන්න වෙන්නේ. ඕක වළඳපන්. රාජකන්‍යාවන් විසින් රාජභෝජනේ හදලා රන්තැටියේ පුදලා කාපු මේ ගුරුනාන්තේට අර පින්නපාතේ වදිනකොට හැම තැනින්ම හැමදේම දාලා බෙදලා තියෙන පාත්‍රය දාගෙනට බඩවැල් දඟලේ කටින් ආවලු. ඕකයි බුදුහාමරට උගන්වන්නේ මේ රජසප දෙන්න උගන්වන්න දෙන්නේ නැහැ. ඉතින් අපි කියනවා එම් බෑ අපිට පතෝල වෙනම තියෙන ෆෘට් සලාඩ් වෙනම තියෙන්න ඕනේ අරක වෙනම තියෙන්න ඕනේ කලවම් කරලා දුනොත් ගන්න බෑ කියලා. බොක්ක පොඩ්ඩක් අරන් බලන්න කෑවට පස්සේ පෙන ගුලියක් තියෙන ඕක ඇතුලේ. දන්නවනම් කක්ක වලට වැඩි ආපන්. ඒකට කියන්නේ උදරියන් කියලා. කරීසං. කරීසං කියලා කියන්නේ කක්ක වුණාට පස්සේ කක්ක වෙන්න කිට්ටුනාම උදරියන් දැක්කනම් ඒකයි ඒකේ ආමාශේ ධාරි අමුතු දුඹුරු පාට ගතියක් තියෙන්නේ. ඒක තෘෂ්ණාවේ තන්නේ කර ලකුණු අර ගොජෙන් සාරේ උරා ගන්න. බල්ලෙක් වමන ගොඩක් කන එකක් හිතන්න. කබරේ ගිහලා බලුකුණක් කන හැටි හිතන්න. තලු මර ආන්නේ වගේ අර ගොජෙන් සාරේ උරා ගන්න එක තමයි කෙරෙන්නේ ඇතුලේ. ඉතින් ඕක තමයි බෙලි ඩාන්ස් කියලා බඩ නටවලා පෙන්නනවා. ඔය ඇතුලේ පිටින් නම් ඕම තමයි. ඉතින් ඒක දැකගන්න මේ නැස්චාත්‍ය මේකේ තියෙන කැතපැත්ත දකින්න බුදු කෙනෙක්ම එනවා මිසක් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට ඒ సౌందර්යය තුල තියෙන කැතපැත්ත පේන්නේ නැහැ. දැන් බුද්ධ ආගමේ సౌందර්යයට යන්න හදන බෞද්ධ සංස්කෘතිය කියලා කුණුහරුපයක් පෙන්වන්නේ. කුණුහරුපයක් පෙන්වන නිසා මේ මිනිස්සු බයයි නැත්චාත්‍යයට. මේ මිනිස්සු බයයි යමක් නැතුවට. මේ මිනිස්සු කවුරුහරි බයින්නවට බයයි. ස්තුති කරනවට බයයි. ඔය ඔක්කොම මිනිස්සුන්ගේ ප්‍රබන්ධ විතරයි. කවදාකවත් බැනිල්ලක් හරි මට්ටමට බයින්නවා කවදාකවත් දැකලා තියෙනවද? අතින් දාලමනේ බනින්නේ. ස්තුති කරනකොට හරියට මට්ටමට ස්තුති කරනවා දැකලා තියෙනවද? කවදාකවත් බෑනේ. අතිශෝක්තිය සහ ඒ දේ බුදුචානන්සේ කියනවා උච්ඡාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උච්ඡාදේති න අපසාදේති. බුදුහාමරණ විතරයි පුළුවන්නේ කෙනෙක් ස්තුති කරන්න. ඕක කෙනෙකුට නිග්‍රහ කරන්න. කවදාකවත් බුදුරජාණන්සේගේ යටි තත්ත්වයේ කියනා මිස ස්තුතියක් දෙන්නේ නැහැ. නින්දාවක් කරන්නේත් නැහැ. කියන්න ඕන එක කියනවා. ඒක ගන්න දෙයක් නැහැ. ඒකට ප්‍රවෘත්ති හදන්න බෑ ඒකේ. ප්‍රවෘත්ති හදනවා කියන්නේම නැති කුණු හරපෙකින් මොනවදෝ හදනවා. මිනිස්සුන්ට බයින්න පටන් ගත්තාම ඕන තරම් බයින්න දේවල් තියෙනවා. ස්තුති කරන්න ගත්තොත් itu කුණු හරපෙනේ ශිෂ්ටාචාරය කියන්නේ. ඕකනේ ඔය කියන්නේ ලිටරසි කියලා. සාරක්ෂතාවය කියලා, සාක්ෂරතාවය කියලා. ඒ මොකක්වත් නිවනට අවශ්‍ය නැහැ. නිවනට දැනගන්න ඕනේ මේ ලෝකයා රංගපාන නාටකමයි. ඒකේ පිටිපස්සේ තියෙන තිරයයි මේ අපිට එටිකට්ස් කියලා අපිට උගන්ලා තියෙන මේ සදාචාරේ අපි වවාගෙන ඛණ්ඩ සහ ඒ වගේම තව එකක් තියෙනවා. අපි ලව ಜಾතිය බෝ කරන්නයි ඔය සෙල්ලම කරවන්නේ. ඉන් එහා වෙන මොකක්වත් නැහැ. ඒක තනිකරම ආරපාක්ෂිකයි. ඔය තියෙන තනිකර සදාචාරය තියෙන්නේ කොල්ලෝ කෙල්ලෝ රමණය කරවන්න. අපි ලව්වා කාමයේ හසුරවන්න. කොයි සාස්ත්‍රුන් වහන්සේ කියලා බලන්න මේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියලා තියෙන්නේ. කියන්නවත් බෑ. කිසිම කෙනෙකුට කියන්නත් බෑ. දැන් මේ ලෝකේ ඉන්න කට්ටිය කිව්වට කරන්නේත් නැහැ. සංඝයා සහ පූජක පක්ෂේ විතර කාම විකෘති ඇති කවුරක්වත් නැහැ ලෝකේ. ඒ හැම කෙනාම කාම විකෘති වල ගත කරන්නේ. ඒක බයිබලේ ඕන තරම් නිදර්ශන තියෙනවා. කුරානේ තියෙනවා. ත්‍රිපිටකයේ විනය පිටකයේ තියෙන ඔක්කොම තියෙන්නේ මනුෂ්‍ය විසින් කරන කුණුහරුප ටික. ලෝකේ තියෙන අසභ්‍යම පොත මොකද්ද කියලා ඇහුවොත් විනය පිටකේ තමයි කියන්න තියෙන්නේ. ඔක්කොම කාමීත්‍යචාර පෙන්ලා දීලා තියෙනවා. ඉතින් කියම
මේ Hindu ආගමේ දෙයියෝ හොර ගෑණි බලන්න යන එක තමයි වේල් ගන්නවයි කියලා කියන්නේ. ඊතර ගෑණි හින්දාදී හොර ගෑණි බලන්න යන ගමන තමයි පාර හොදලා වේල් කරත් තියාගෙන ඔය අරගෙන යන විල්ලෙක් යන තේල බය නැතුව සිවලිංගයට වඳින්නේ. ඒක තමයි ලොකුම වන්දනාව. ඒක මේ පොම්පියාවේ මේ මිසරේ රෝමේ ඔය ගිනි කන්ද පුපුරන්නේ ඉස්සෙල්ලා සන්නිකර වැඳලා තින්නේ ඍජු වෙච්ච පුරුෂ ලිංගෙට. ඊට පස්සේ තමයි ඉන්දියාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉන්දියාවේ සත්‍යම් සිවම් සුන්දරම් සත්‍ය ශිවහේ ශිව සුන්දරහේ සත්‍යම් සිවම් සුන්දරම් කියලා විශාල සිවලිංගයක් බදාගෙන නාටිකාංගනාවක්. මොකද්ද අසභ්‍ය? බලයන් ඔය ඕන කැලේක මේ තේවත්තකට කියලා බලන සිවලිංගයක් කෙලින් කළා නැද්ද කියලා බලන්න. ඒක හොදලා බිව්වත් ළමයි හම්බෙනවා. ඒක ආගමික ලිංගයක් පාටපත් වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිගණ්ඨනාථය වෙන් වෙන්නේ නිගණ්ඨනාථගේ ලිංගෙ පෙන්නලා හදලා තියෙනවා. ඒක ඉඳ පිළිමේ පේන්නේ නැහැ හිට පිළිමේ පේනවා. වැලක් ගිහිලා තියෙන ඇඟ වටේ ඒකෙන් කොලයක් ඇවිල්ලා වැහිලා තියෙනවා මෙතන. පුණ නූල නිසා සිවුර පේන්නේ නැහැ. ඉඳගෙන ඉනකොට පේන්නේ නැහැ. ඉතින් මේ ළඟදී කියව පොතක කියලා තියෙනවා මේ ඒ ආගමේ මේ කාන්තාවන්ට පැවිද්ද දීලා තියෙනවා. ඒ වුණාට කාන්තාවට නිවන් දකින්න බෑයි කියලා තියෙනවා කාන්තාවට ප්‍රසිද්ධිය හෙළුවෙන් හැසිරෙන්න බැරි නිසා. ඊරටේ ස්වාමි කියලා කියන්නේ හෙළුවෙන් හැසිරෙන පිරිස. නිගණ්ඨයි. කාන්තාවන්ට ඒක කරන්න බෑනේ. කරන්න බැරි කමක් නැහැ. ඉස්සර අපි එහෙම තමයි කාන්තාව හිටියෝවා මේ ඇඳගත්තේ පස්සේ. කෙසේ නමුත් මේ කාන්තාවට එමෙ නිර්වස්ත්‍රව ඉන්න බෑ. එතකොට පුරුෂයන්ගෙන් අතවර පැමිණෙනවා. පුරුෂයාට පුළුවන් නිර්වස්ත්‍රව ඉන්න. දැන් මේ නිර්වස්ත්‍රව ඉන්න කෙනෙක් එහෙම පාට බැස්සොත් දෙන්නෙක් දෙපැත්තෙන් යනවා. ඉස්සරහින් පාර සුද්ධ කරන්න කෙනෙක් ඉන්නවා. උඩු වෙනක් අල්ලගෙන යනවා. රහතන් වහන්සේ නමකට වෙඩිය සලකනවා. නිගණ්ඨයේකට. ඉන්දියාවේ තියෙනවා. ඉතින් ඒක සભ્ય නෑ. අපි දන්න සભ્યත්වයට ගැලපෙන්නේ නැහැ. නමුත් මේ මෑතක ඉඳලා මේ නිගණ්ඨ ධර්ම උගා ප්‍රසිද්ධ වෙගෙන යනවා. හැම රාජ්‍ය නායකයෙක්ම ගිහිල්ලා ප්‍රසිද්ධම නිගණ්ඨයාගේ ආශිර්වාද ගන්නවා කියන්නේ ඒක ලිංගය අත ගන්න ඕන. ලිංගය අත ගන්න ලිංග ප්‍රාණවත් උනේ නැත්නම් එයා අවබෝධ ලැබලා තියෙනවා මොකද්ද කියනවා මේ මෝක්ෂයටපත් උනාද මොකද්ද කියලා. ඉතින් තාමත් ඉන්නවා. ඉතින් මේ සම්මතයේ සහ අසම්මතයේ අතර මම මොකද බුදුරජාණන්සේ හරිය මැද තැනකට ගෙනල්ලා සભ્યත්වේ නතර කරලා සભ્યත්වයට නතු වෙන්න අපිට කිව්වේ නෑ අපිට කිව්වේ තනි වෙන්න කියලා. සભ્યත්වේ ගරු කරන සමාජයට මූලික ලක්ෂණ ටික පෙන්ලා දුන්න බුදුරජාණන්සේ. භික්ෂුවකටත් තිබිය යුතු මූලික ලක්ෂණ ටික චීවර පින්නපාත සේනාසන ගිලම්පස වශයෙන් පෙන්ලා තිබ්බා. ඉතින් ඒක අද නෑ. ඒක නිසා වැද්දා කියනවා අපිට කියනකොට අපිට වැඩි බණ කියනවා නමුත් අපේ මට්ටමටවත් ගියා නම් මිනික් ගජ්ජා ඔච්චරම නරක වෙන්නේ නෑ කියලා. මේ වැද්දෝ කියන ටික ඇහුවනම් මිනික් ගජ්ජා මේ මනුස්ස ශිෂ්ට මනුස්ස ඔච්චර නරක වෙන්නේ නෑ. මට මේ දියුණුව කියන වචනේ පෙන්වන්න බෑ නොදකින් කියලාම ලියලා තියෙනවා. මේ දියුණුව කියන වචන නිසා තමයි වෙනස් වුනේ. මේ ලෝකේ විනාශ වුනේ. ඉතින් දැන් પરම්පරා 4ක් විතර ඉපදෙන්නම ළමයි යෝකට. උණ්ඩ හිතා ගන්න බෑ මේ බයලජ්ජාව කියන්නේ මොකද්ද කියලා. ඒකෙන් එන හානි වෙනකොට කරන්න දෙයක්වත් නෑ අසරණයි. ඉතින් ඒක නිසා මේ අපිට දාලා තියෙන අපේ ඔළුවට දාලා තියෙන දේවල් නරක නෑ. ඒක ඔළුවට දාපු දෙයක් බව දන්නවනම් අපි මේක සත්‍ය කරගෙන ජීවත් වෙන්නේ. ඒක අනුන්ට කියලා දෙන්න බැරි කමන ගැන කනගාටුව තියෙන්නේ. දැන් මේකත් කවුරු හරි දාපු දෙයක්. අවුරුදු 29 වෙනකන් සිද්ධාර්ථ තාපසතුමාට ඒ ඔක්කොම ඔළුවට දාලා තිබ්බා. අවුරුදු 6ක් ගියා හොදන්න. හේතුවට පස්සේ එළියට ආවේ ඒ සලබේ එළියට එන්න වගේ කෝසේ කඩාගෙන ඔය කියන සදාචාරයට ගහලත් නෙවෙයි ඔය සදාචාරයේ සිප වෙලඳකනත් නෙවෙයි. මේ දෙක අතරමැද අවිරුද්ධ ප්‍රතිපදාවෙන් ඇවිල්ලා තියෙනවා. අද බුද්ධ ආගමට ඒක අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා සතිපාසලෙට කියනවා සදාචාරය ඇතිකරන්න නම් බයලජ්ජාව ඇතිකරන්න නම් කරුණාව මේකට දාන්නයි කියලා. මේ දැස්ල විශේෂ අපි රිසර්ච් එකක් කරගෙන යනවා. කරුණාව නෙවෙයි දාන්න ඕනේ ප්‍රඥාව. සතියට සම්පජඤ්ඤයයි දාන්න ඕනේ. එතකොටයි බයලජ්ජාව ඇති වෙන්නේ. සතියට කරුණාව ආවට බයලජ්ජාව ඇති වෙන කතාවක් මේ බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ සතියත් එක්ක ප්‍රඥාව තියෙනවනම් කල යුත්තේ නොකල යුත්තේ ඉමෝෂනල් ලිටරසි එක තේරෙනවා. කරුණාවෙන් කරන දේවල් ලෝක ඉච්ඡාවට වැටෙනවා. වැටෙන්න ඉඩ තියෙනවා. ප්‍රඥාවේදී එහෙම එකක් නැහැ.
ඒ නිසා අපි මේක මේ විදිහට දැකලා මේ විදිහට ලෝකේ කාලයක් ජීවත් වෙන්න ඕනේ. මේ පිස්සු පිහාට්ටොත් එක්ක ඉන්නකොට මේ පාකිස්තානයේ කාලයක් තිබ්බලු හැම කෙනාම ඒ gadu gudaව බොන්න ඕනලු. ඒවා මේ ගංජා වගේ දෙයකින් හදාන්නේ. බිව්වේ නැති එක වැඩිකාරයෙක් කියලා හිතේ දානවා. ගංජා ගෙවි නැත්තම් ඌ වැඩිකාරයෙක්. හැම කෙනාම බොනවා. දැන් උනත් ඔය ලිබියෙන්ද කොහෙද තල් තිනවා. ඒ ඉස්සරහම තියලා තියෙන gadu gudaව තමයි. ඉඳගත්තාම කට්ටිය ඒක බිබී තමයි ඔක්කොම ඊටු දේවල් කරන්නේ. ඒකේ මද්ද්‍රව්‍ය පාවිච්චියකට වැටෙන්නේ නැහැ. ඒකේ සංස්කෘතික ලක්ෂණයක්. ඉතින් ඔක්කොටට පිස්සු නම් අපිට පිස්සු නැහැ. අපි විතරක් මොකක් කරේ ඇත්ත කරන්න කිව්වොත් අපි පිස්සු වෙනවා. ඒකයි බුදුහාම කියනවා පිස්සොත් එක්ක ගනුදෙනු කරන්න එපා. කැලියට ඵලයන් කියලා. ඒ නිසා මම දැන් මෙතන කියන එකේ ඉන්න එක තමයි. හැබැයි කවුරු හරි බල්ලෙක් කියලා බැන්නට කෙලින්ම නෑ කියන්නත් එපා, එපයි කියන්නත් එපා. ඒ මිනිහට කිව්වත් එකයි නැතත් එකයි හිමීට දන්නේ නැතු වගේ අත ගාලා බලන්න ඇත්තටම වලිගේ තියෙනවද දන්නේ නැත්නම් තමන් විනිශ්චය කරගන්නව නෑ. ඔය මිනිහා කිව්වට මම බල්ලෙක් නෙවෙයි. අරකෙක් නම් බලන જાති ගොඩක් තියෙන කං බලදෑකි, අං බලදෑකි, වලිගේ බලදෑකි. පොඩ්ඩක් බලපන්. බලන්න නැතුවම ඕක කිව්වට මම හරකෙක් නෙවෙයි කියන්නේ නැහැ. ඒකට හිතලුවක් වෙනවා. ගඟ දිහා බලනකොට කක්ක විතරක් නෙවෙයි ගොඩාක් ලස්සන දේවල් ගඟේ තියෙනවා. ඉතින් ඇත්තටම ප්‍රසන්න මනසක් ඇති කරගන්න පුළුවන් ගලන ගඟක එක අඩි 10ක් ගලනකොට 150ක් අපද්‍රව්‍ය තැම්පත් වෙනවා. ඒ නිසා ගලන වතුරට අපිරිය කරන්න එපයි කියනවා. තැම්පත් වතුර තමයි වසවිස තියෙන්නේ. ගලන වතුර නෑ. ඒ නිසා අපිට සීමාවක් හදන්න කියලා බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන තැම්පත් වතුර නෙවෙයි. සීමාවක් හදන්න නම් ජල සීමාවක් ගලන වතුරේ හදන්නේ කියලා තියෙනවා. මොකද ඒක අමුතුම පිරිසුදුකමක් ඇති කරනවා. වතුර මොන කුණක් අරගෙන ගියත් කුණින් වතුර කෙලෙසෙන්නේ නැහැ. හඳුන් දැම්මත් අසුචි දැම්මත් වතුර කෙලෙසෙන්නේ නැහැ. වතුර ඒ දේ අතහැරලා දාලා එයා පිරිසුදු වෙනවා. පිරිසුදු වෙන්නේ ගලණේ තුල. ඒ නිසා ගලන ගඟේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා අපිට සෑහෙන දුරට හැදීගෙන ඉන්නේ දැන්. මම හිතන්නේ ළඟදිම දෙකේ එකක් වෙයි. නේ? දැන් යන තාලෙට ගාලල්ල. අපි මෙහෙම දෙතුනම කලල්ලා තියෙනවා. පල්ලෙහා අපිට අවසර දීලා තියෙනවා කැලිය කට්ටිය ඇත්තටම තනිකරම අවසර දීලා නැහැ. ඒ උනාට ඒ වෙලාවට කිව්වම බලන්න සාමාන්‍ය ආදානකාරයක් යහට හදලා වහලා දාලා කරගෙන යන්න පුළුවන් බය වෙන්න බෑ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එහෙනවා. හරි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ පැත්තේ ලිඛිත වාර්තා 4ක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ස්වාමීන්. ඔය දැනට මේ පැත්තෙන් අතක් කිසිලා නැහැ. පේන දෙයක් හරි ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ලිඛිත වාර්තා සභාගත කරන විදියට. ස්වාමීන් වහන්සේ අවසරයි. ලිඛිත වාර්තා 15 වතාව මේක ඉදිරිපත් කරලා තියෙන්නේ නාලක ප්‍රියදර්ශනී කියලා කෙනෙක්. මම නම කියන්නේ වාර්තාව හඳුනා ගැනීම පහසුව සඳහා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. ආර්යංක භාවනාව කාලය පැය එකයි. මම භාවනාවට ආධුනික වෙන්නේ. ආනාපානසති භාවනාව වැඩිමිට උත්සාහ කළෙමි. නමුත් හුස්මේ සිත පිහිටවීමට වඩා උදරයේ පිම්වීම හැකිලිම වඩාත් ප්‍රකට වන බව වැටහුණු බැවින් දිගටම පිම්වීම සහ හැකිලීමෙන් සිහිය පිහිටුවේය. මුලදී සිතෙහි විසිර යාමක් ඇති වූවත් වැඩි කාලයක් නොගොස්ම සිතෙහි සංවර බවක් ඇති වී කයේ සැහැල්ලුව උදරයේ පිම්වීම හැකිලිම නොදැනී යාමත් හඳුනා ගතිමි. ඒ වගේම අරමුණේ ඒන්ද අඩු බවක්ද දැනුනි. සිහියෙන්ම සිටින බවත් ඒ සිටින විටදී හුස්ම කැඩි කැඩි අමාරුවෙන් ඉහළ පහළ යන බව තේරුණි. ඇදුම රෝගියෙකු හුස්ම ගන්නා අයුරින් හුස්ම වැටෙන ආකාරයට දැනීමට පටන් ගත්තා. ඒ දිහා එක එල්ලේ බලා සිටිද්දී පිම්වීම හැකිලිම සියුම් වී බෝලයක් බිත්තියට ගහනකොට එය එතන නැවත වැඩි මොහොතකින් එන බවක් දැනේ. මෙහි වැරදි ඇතනම් නිවැරදි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. වාර්තාවේ අවසානය. මේකදී අර බෝලයක් ගලකට ගහපම එක පාට පැනලා පොළාපයින් ගතිය කියලා කියනවා. කටුමැටි පිටියකට මැටි ටිකක් ගැහුවොත් අල්ලනවා. කටුමැටි පිටියට කොහොල ගුලියක් ගැහුවොත් හක්කාලා අල්ලනවා. නමුත් රබර් බෝලයක් ගැහුවොත් ගලකට පොළාපයින්.
ඉතින් ඒක මේ මහා නිදාන සූත්‍රයේ බුදුජාණන් වහන්සේ විස්තර කරනවා කලින් හිටපු සිකී ආදී බුදුජාණන් වහන්සේලා විශේෂයෙන් විශ්ව බුදුජාණන් වහන්සේ කල්පනා කරාලු මේ මරණයට ප්‍රධාන හේතුව. ඉතින් හොඳට කල්පනා කරලා පස්සේ නැතුවම බැරි අත්‍යන්ත හේතුව තමයි ඉපදීම කියලා තේරුණාලු. ඉපදෙන එක තමයි මරණයට හේතුව කියලා ඒක වළක්වන්න තමයි මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද වලිකන්නේ. මම උපදිච්චාම එකක් මැරෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඔච්චර අමුඩ ගැහුවත් ඕක කරන්න දෙයක් නැහැ. ඔය කවදාකවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මරණ සාතිකේ මරණයට හේතුව උප්පත්තිය කියලා ලියන දවසක් එන්නේ නැහැ. ආවොත් එදාට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉවරයි. ඊට පස්සේ උප්පත්තියට හේතුව මොකක්ද කියලා බැලුවොත් භවයක් තියෙනකන් කොහේ හරි උපදිනවා. එනිසා අපිට බල්ලෙක් වෙලා ඉපදුනත්, නරියෙක් වෙලා ඉපදුනත්, මිනිසෙක් වෙලා ඉපදුනත් උප්පත්තිය කියන ඇතින් බැලුවොත් භවයේ තියෙන තාක්කල් සිද්ධ වෙනවා. ඉතින් මේ භවයට හේතුව උපාදානයි. වැඩ ඉවර නෑ තව අපි. වැඩ ඉවර නැත්තම් කොහේ හරි ගිහිල්ලා කොක ගහ ගන්නවා. උපාදානට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතුව වේදනාව. ස්පර්ශ කිරීම. මොකක්ද විඳින්නේ? වේදනාවට හේතුව මේ සලආයතන. සලආයතනට හේතුව නාම රූප. නාම රූප වලට හේතුව පෙනුණා විඥානය කිය. ඉතින් මෙතෙන්ට යනකම්ම නිකන් කටුමැටි පිටියට කොල්ලගුලිකින් ගහවගේ ඇල්ලුවා. විඥානයේ නිසා නාම රූපය හට ගන්න නාම රූපසා විඥානයක හට ගන්නව කියනකොට පච්චුදාවත්තන්ති කියලා ඔන්න රබර් බෝලින් ගැහුවා වගේ පොළාපයින්න පටන් ගත්තා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒතර බුදු වෙලා නැහැ. කල්පනා කරා මේ නාම රූප දෙක පහළ වෙන්නේ විඥානය නිසා විඥානේ පහළ වෙන්නේ නාම රූප දෙක නිසා ඒ දෙන්නට දෙන්න නැතුව බෑ. එතෙන් ගියාට පස්සේ අර තර්කනේ රේඛීය තර්කනේ කැඩිලා මේක රෙසිප්‍රොකල් වෙන්න පටන් ගන්නවා. ප්‍රත්‍යুৎපන්න වෙන්න පටන් අර ගන්නවා. එතනින් එහාට තර්කයෙන් යන්න බෑ. ඉතින් එතන ඒ ස්වාමීන් වහන්සේ බෝසතාන් වහන්සේ කමඨාන කරන භාවනා කරනකොට තර්කයේ දිනීම සහ බුදු වීම එකට තමයි සිද්ධ වුනේ. ඒ නිසා මේ පොලාපයින් ගතිය හොඳ තැනකට ගියා කියන ලකුණක්. නැවත එතෙන්දී හරි වෙහෙසයි. ඒකාකාරී තනි එක තැන කරකැවෙනවා. වලිගේ තර්පයා තමන්ගේම වලිගේ ගිලගෙන යනවා වගේ තේරෙනවා. ඉතින් එතනම බලාගෙන මේකෙන්ම තමයි ගැටේ ලිහෙන්නේ කියලා හිතෙන්ඩත් බුදු වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට තියෙන මේක ඉවරක් කරන්න බෑ. මේ උපතෝ කෝටික ප්‍රශ්නයක් කියලා දාලා යනවා යන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ බල්ල මේ නාම රූපේ පහළ වෙන්නේ විඥානයක් තියෙනකොට විතරයි. විඥානයක් තියෙනකොට නාම රූපයක් තියෙනකොට විඥානේ පහළනවා. විඥානයක් තියෙනකොට නාම රූප පහළනවා. මේ පේන දේ බලන කෙනයි දෙන්නම එකයි. ඉතින් ඒක හරි අමාරුයි මේ තේරුම් ගන්න. ඒක තමයි මේ අයිසෙක් නිව්ටන් අල්ලගත්ත දේ සහ ක්වොන්ටම් ෆිසික්ස් වලට යනකොට ෆිසික්ස් වලට වෙච්ච දේ. ඉස්සර භෞතික විද්‍යාව පේන දේවල් ගැන බැලුවා මිසක් බලන හිත ගත්තේ නෑ. ඒක গুপ্ত ධර්මයක් කියලා ඒක පල්ලියට බාර දීලා තිබ්බේ. පේන දේවල් ඝන ද්‍රව වායු තේජෝ ශක්තිය කියලා හතර මහා ධාතුන් පිළිබඳව ගවේෂණේ විතරයි විද්‍යාව කිව්වේ අපි. භෞතික විද්‍යාව කිව්වේ. මට භෞතික විද්‍යාවට උසස් පෙළ සාමාන්‍ය පෙළ ග්‍රේඩ් එකක් හම්බෙලා තියෙනවා. ඒ තරම් දැනෙන දක්ෂෙක් මම. නමුත් ඒක බලන හිත නිසයි මේ පේන්නේ බලන හැටියටයි මේක පේන්නේ කිව්වනම් ගහනවා ඒ කාලේ. නමුත් මේ ශ්‍රෝඩින්ජර්ගේ සොයා ගැනීම ඒක ඉස්සලා අයිසෙක් නිව්ටන් නෙවෙයි මෙයාත් විරුද්ධ වුණා අයින්ස්ටයින්. නමුත් ඒ ඇති කෙරුවා හිතාගත්ත කිව්වලු මේ කුණුහරුප ක්වොන්ටම් ෆිසික්ස් නොදැක්කනම් හොඳයි කියලා. දැක්කට පස්සේ දැන් මොනවක්වත් බෑ මට පේන්නේ මේ මනුස්සයා තරහකාරයෙක් නම් මගේ හිත තරහ. මට මේ මනුස්සයා යාළුවෙක් විදිහට පේනවා මගේ හිතේ යාළුකම තියෙන්නේ. මට ඕන දේ තමයි පේන්නේ. ඒක තමයි ওই විඥානපච්චය නාම රූප නාම රූපපච්චය විඥාන කියන එක මම එදත් මතක් කරපු විදිහට කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ ඒ දණ්ඩ යන බල්ලා මස් කැල්ලක් අටේ අරගෙන වතුර දිහා බැලුවොත් ඌට පේනවා බල්ලෙක්. ඉතින් ඌ අර බල්ලට පයින්නකොට ඌ මස් කැල්ලක් නැතුව ගඟට වැටෙනවා. ඉතින් ඥානන්ද සාන්තිහන බල්ලා නම් එහෙම අහලා නැහැ. අහනවා මේ බල්ලාට බලන නිසාද පේන්නේ පේන නිසාද බලන්නේ කියලා. බලන්නේ නැතුව ගියොත් මොකක්වත් නැහැ ඌට මස් කැල්ල තියෙන ඒකට යන්න පුළුවන්. බැලුව නිසා තමයි පේන්නේ. එතන ඉඳලා විශාල සම්ඩුවක්. දැක්කේ නැහනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේ ප්‍රවෘත්ති වලින් තමයි අද වැඩේ කාගෙන තියෙන්නේ. මේ ප්‍රවෘත්ති වලින් අපේ ඔළුවට එක එක දේවල් දාපුවම උයාගත්ත බත කා ගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා ඒකට ඒ නාම රූපේ අපේ විඥානගත වුණොත්
ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන හොල්මන වෙනවා. ලොකු සාංශේ පොතේ ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කියලා. රේඩියෝ එකක්, ටෙලිවිෂන් එකක්, ෆෝන් එකක්, ප්‍රවෘත්ති පත්‍රයක් බලන්න නැතුව හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ. බලන මිනිස්සුන්ට තියෙන ආතතිය නැති වෙනවා. නැවත මේ මිනිස්සු කියන්නේ උඹලා ගෙයිගෙම්බෝ වගේ පැත්තකටලා ඉන්නවා ප්‍රවෘත්ති දන්නෙත් නැහැ මොකක්වත් වෙන්නේ නැහැ වැළුවේ නැහැ කියලා. ඒක හරියට දැනගත්ත මිනිහට බැලුවයි කියලා මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නාම රූපේ තිබුණට මේ විඥානයක් පහළ වෙන්නේ නැහැ. මම දන්න කෙනෙක් මම ප්‍රවෘත්ති දන්නවා කියලා නැත්නම් මම දන්නේ නැති කෙනෙක් මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකේ වගේ තමයි ඔය පොලාපයින් ගතිය. ඉතින් භාවනා කරනකොට ඒ වගේ අර එකම දේ පොලාපයින් ගතියට එනවා. ගොඩනෙක් හිතන්නේ කෙල වෙලයි කියලා. සතිය නැති වෙලයි කියලා. එතන තමයි නිවන් දකින්න තැන. එතන තමයි යෝගාවචරයාගේ මේ ඉරිපැන්නුම මල් පැන්නුම තියෙන්නේ. ඒකට පස්ස ගහන එක තමයි මනුස්සකම. ඒකට යන්නේක තමයි උත්තරී මනුස්සකම. ඕක තමයි කරන්න තියෙන්නේ. මේ මනුස්සයා කරන දේවල් කෙරුවොත් නම් කවදාවත් හරියන්නේ නැහැ. මේ මනුස්සය කරන දේවල් කෙරුවොත් අනිවාර්යයෙන්ම අපායයි. මේ නොකරපු જાති වැඩක් කම්මැලිකම තියදී ඔහේ ඉන්නව ගඟ දිහා බලාගෙන. එපාකම තියේදී එපාකම කියන්නේ තෘෂ්ණාව අනිත් පැත්ත කියලා හිතා ගන්නවා. තෘෂ්ණාව සංසාරයට හේතු වෙනවනේ. අර එපා වෙන දේ කම්මැලි වෙන දේ නීරස වෙන දේ පරාජය බාර ගන්න ගියාම ලෝකෙට අපි එපා වෙනවා. ඇයි මියා මේ පරදින පැත්තමනේ බලන්නේ. ඒසොට සාදු කියලා බලන්න එහෙම කරන්න එපා තරහ වෙන්න එපා කියලා අපි යනවා යන්න පැත්තකට. ඒ නිසා භාවනා කරනකොට මේ දේවල් මතුවෙනවා. අපි අර against the grain එහෙම නැත්නම් ගඟ දිගේ ඉහළට යන දේවල් නොපෙනෙනව නෙවෙයි. ඒව අල්ලන්නේ නැතිකම තමයි පෘථග්ජනකම. ඒව පේනකොට මේ අනික් කුණු හර පතෑරලා දාලා ඒක අල්ලනවා නම් ඒකට කියනවා natural selection ස්වභාවික වර්ණය කියලා එක සැරේ තෝරන්න ඕන. ඒක අහම්බෙන් වෙයිද පුරුද්දට වෙයිද හිතාමතා වෙනවද කියන එක සාකච්ඡා කරන්න අමාරුයි. අපි මෙතෙක් කල් ගිය ගමනේ අපි හිතාගෙන ඉපු සියල්ලම වැරදි කියලා හිතාගෙන මේ අලුතෙන් හම්බෙන මේ ඇබැග්ගේ මේ අරියාදුව මේ කංකරච්චලේ කමන්නේ ගාලල්ල කියලා ගියොත් කවදාකවත් නොගේ තැනකට යන්න පුළුවන්. ඉතින් එහෙම යනකොට අපේ දෙමාපියෝවත් යාළුවෝවත් සදාචාරයවත් කැමති නැහැ. ඉතින් ඒ නිසා බුදුජානකසේ දේශනා කරන දේ නොදන්නකමවත් නෙවෙයි තියෙන්නේ. අපි මේ සම්ප්‍රදාන කුල බෝලේ පෙරලා පොලාපයින්කොට අපි කැමති නැහැ. ඒ නිසා මුල් ටික වාර්තාවේ සාමාන්‍ය ක්‍රමයයි අන්නේ වගේ යමුතර තැනකට නොදන්න තැනකට යන්න ගියාම ඒකට මම යන්න ඕනෑ කියන සූදානම් මනස ඒකට සූදානම් ශරීරය කියලා කියනවා අප්‍රමාදේ කියලා කියනවා. ඒක තමයි භාවනා අපි උපයන දේ. මොනවා හරි නూరుණු පුරුද්දයක් හම්බුනානේ ඊතර පොඩ්ඩක් නතරලා බලන්න. අනික් කට්ටිය දුවනවා බය වෙලා. පොඩ්ඩක් නතර වෙච්චාම එතෙන් තමයි නිවන් දොරටුව තියෙන්නේ. ඒක නිසා නూరుණු පුරුදු රහස පිළිබඳ මිහිරන් ආදරයයි කියා. තව කැලලක් තියෙන එක මතක නෑ ධම්මි තවමත් ආදරෙයි කියලා. අපි ඊගා ප්‍රශ්නෙට යන් කමල්. එහෙමයි සාන්දාස අවසරයි. ඊළඟ ප්‍රශ්නය චින්තා US වලින් එම් කරලා තියෙන්නේ අවසරයි මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. කාලය පැය 1යි. పూర్ව කෘත්‍යයෙන් පසු ආනාපානයේ සියුම් වී තිබුණි. නිින්ද යන ස්වභාවයේ මුල මැද අග බැලීමේ අදිටනින් ආනාපානයේ දෙස බලා සිටියෙමි. එය කෙමින් සියුම් වී ඇති බවත් බොහෝ අවස්ථාවල දුටු නමුත් හිස කඩා වැටෙන සැටිත් නිින්දට වැටෙන සැටිත් නොපෙනී කිසිත් නොදන්නා තැනක වරන්නතුළු නිින්දක සිට අවදි වන බව ගැස්සී ඇහැරෙන ස්වභාවයෙන් දැනගනී. ඇහැරෙන විටදී හිස කඩා වැටී ඇත. මෙය බොහෝ වාර ගණනක් සිදුවිය. ඉන්පසු නිින්දකින් අවදි වූවක් වැනි තැනකට යයි. වරින් වර මෛත්‍රී සිතුවිලි පහළ වී එක් එක්කෙනාට මෛත්‍රිය වඩයි. ඉවුම් පිහුම් ගැන සිතුවිලි පහළ වේ. ඒවා ගැන නුරුස්නා බවක් ඇත. එක්වර ඈතින් අහස් යානයක් එන හඬ ඇසුණි. ඒ හඬ වෙත අවධානය යොමු කෙරිනි. ඈතින් අඩුවෙන් ඇසී ළඟට එන විට ශබ්දයේ තීව්‍රතාවය වැඩි වී නැවත තීව්‍රතාවය අඩුවන බව අසා සිටියෙමි. එම ශබ්දයට බොහෝ වේලාවක් සවන් දුනිමි.
ඒ අතරතුර සියුම්ම ආනාපානය වැටෙන බවත් හිඳගෙන සිටින බවත් දැකගතිමි. කකුල හිරිවැටි ඇති බැවින් ඉරියව්ව වෙනස් කිරීමට සිදුවිය. එක්වර ඇස් ඇරුණි. නැවත සුළු වේලාවකින් භාවනාවේ සිටි තැනට වැටුණි. හස්බන්ඩ් කෝල් කර ගෙදර ඒමට පිටත්වන බව දුවට පවසනවා ඇසුණි. එක්වර පරිස්සමින් එන්න යයි සිතුවිල්ලක් පහළ වීමෙන් තවමත් අත් නොහැරුණු අල්ලා ගැනීම ඇති බව වැටහුණි. ශරීරයේ වේදනා කයක් දරා සිටින නිසා නොවේදයි සිතුනි. කම්මැලි තැනක සිට නැකිටේ මේ මාළවට කරන මෛත්‍රියයි යන උපේක්ෂාවනි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේ ඔය පෙනෙන මෛත්‍රී දාගත උපේක්ෂා දාගත හිතවිලිත් අර විවේක ස්ථානයත් කම්මැලි ස්ථානයත් ඔක්කොම සමබත්තමට යනකම් ධර්මයේ අෂ්ටෝක ධර්මයේ කම්පාණ වෙන ගතිය එන්නේ නැහැ. ඒ නිසා මේවා හොඳයි, මේවට කැමැති, මේවට අකමැති. ওই දෙකම එන්න අරින්න දෙකේම සමතත්වයට ඇවිල්ලා ඊටාත්ම විවේක අවස්ථාවයි ටෙලිෆෝන් රින් වෙන අවස්ථාවේ දෙකම එක වෙන්න ඕනේ. ටෙලිෆෝන් එකට ආන්සර් කරනවා, මනාප වෙනවා, අමනාප වෙනවා, ප්ලේන්ස් එනවා, කොයි එක ආවත් අර විවේක ස්ථානේ වගේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ Taman දෙසට එන ශබ්ද කරමින් එන දේක වේගය ගැන කල්පනා කරමු. මේ බ්‍රහ්මේක්ෂ ඒ කියන ඒ විද්‍යාඥයා දැකලා තියෙනවා ශබ්ද තරංග සාමාන්‍යයෙන් පැයකට 600ක විතර වේගයෙන් ගමන් කරනවා. ඊට අඩු වේගයෙන් ගමන් කරන වස්තුවක් තම ළඟට එනකොට ශබ්දේ එන්නේ ටික ටික වැඩි වෙලා. නමුත් 600ට වැඩි වේගයෙන් යන සුපර්සොනික් යනකොට ඒ ශබ්ද ඇවිල්ලා කනේ වදින ශබ්දෙට කන පුපුරනවා. මොකද ඒ තරම් වේගෙන් අර උපකරණයත් ලඟ වෙනවා, ශබ්දෙත් ලඟ වෙනවා. ඉතින් එතකොට ආශාන්තර කිට්ටුව මිනිසුන්ට ශබ්ද තරංග පිළිබඳව මේ දඩමුලත් ගෙවන්න උනා. බිම හිටවලා තියෙන ලයිට් කණු පුපුරනවා. ඊතරම් අර ශබ්දේ එන වේගයට වැඩි වේගයෙන් වාහනයක් ගමන් කරනවා නම් ඒ ශබ්ද තීව්‍රතාවයේ අරකින් වැඩි කරලා දෙන. ඒතර කම්බරේට අල්ලන්න බෑ. ඒ නිසා සුපර්සොනික් ගියා පැත්තකට. එතකොට ඒන වේගෙන් එනකොට ජෙට් එකේ එන්ජින් එකේ ඉස්සරහා නහයට වාතේ වදින සැරට ඒක පුපුරනවලු. ඒ නිසා ඒක කූරක් හයි කරලා තියෙන්නේ. නහයේ නැතු ඒකට විශේෂ යකඩ ලෝහයක් දානවා සාමාන්‍ය වාහනයක උනත්. ඒක පැයකට 600ක් යන්නේ දැනට යන්නේ. යන්න බෑ. බුලට් ට්‍රේන් එකටත් බෑ. ඒ වේගේ පැනපු ගමන් මනුස්සයට හානි කරයි. ඉතින් ඒ වගේ අර සද්දයක් දෙයක් Tamanලට ලඟ වෙන හැටි දුරස් වෙන හැටි ආලෝකයේ සද්ද වේගයට අඩු නම් කනට කියවන්න පුළුවන්. මේක වැඩි වෙනවා, ලඟ වෙනවා, වමට යනවා, දකුණට යනවා කියලා. ආලෝක සද්ද වේගයට වැඩි වුණා නම් කන පුපුරනවා. ඒ වගේ තමයි ආලෝකයේ වේගයට වැඩි කෙරුවොත් ඇහැ පුපුරනවා. ඒ නිසා යම් වේගයට වැඩි අපි ගමන් කරන්න ගියොත් පුපුරනවා. ඒවා තියන්න බෑ. මේ ඉඳුරන් හැදලා තියෙන බොහොම මලකඩ කාච්ච උපකරණ ටික මේ ඉඳුරන් කියලා කියන්නේ. නමුත් මේ මිදුරන් ඉක්මෝලා ගිය අතීන්ද්‍රිය තත්ත්වයට ගියාම පේනවා බුදුජානසෙ ඔක්කොම අතගාලා තමයි මේ කතා කරලා කියන්නේ. ඒ නිසා බුදුජානසෙට මේක නිකන් මලකට කාපු පරණ රේඩියෝ එකක් වගේ මේ වැඩ ටික. අපිට ඒකවත් දන්නේ නැතුව තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒකයි විවේක ස්ථානයයි කරදරයි භාවනාවට ලැබෙන වාසියයි දේශ චින්තා කියලා තිබුණාට අචින්තිය වෙන්න වෙනවා. ඒකට යන ගමනක් තමයි ඔය තියෙන්නේ. ඒක නිසා වාර්තාලියවිල්ල හොඳ වෙනවා. නමුත් ඒක අන්තිමට කවුරු නොකියුවත් Taman ලියපු වාර්තාව Tamanම කියනකොට තේරෙයි. එන හැම තොරතුරක්ම අපි හොඳ නරක මල්ලට දානවා. රුචි අරුචි මල්ලට දානවා. දැම්මට පස්සේ තමයි රචනයේ ඕජා වෙන්නේ. දෙකේ රුචි අරුචි මැකෙන තාලෙට ලිව්වොත් රචනයේ කම්මැලි වෙනවා. හැබැයි ඒක විශ්ව සාහිත්‍යයට යනවා. සදාකාලික ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් අපිට ඕනේ ඒ වෙලාවට ඉක්මනට විකිරෙන කතාවක් මිසක්කා සත්‍ය හෙලි කරන්න ඕන කමක් නැහැ. වර්ල්ඩ් ක්ලාසික්ස් වලට යන්න අපිට ඕන කමක් නැහැ. අපිට වෙලා තියෙන්නේ වහාම විකිරෙන ප්‍රවෘත්තියක් හදාගන්න. ඉතින් ඒක නැදින් කක්කාවක්ම දෙන්න ඕන. ඉතින් ඒ නිසා භාවනාව ගෙනියන්න ওই කියන තොරතුරු දකින්න එක භාවනාවේ ප්‍රයෝජනයක්. නැත්නම් ওই දෙකටම විවික ස්ථානටයි කලබල කරන දෙයටයි සමාන හිතකින් ගියේ නැති වුණාට කමන්නේ. යන පෙරහුරුවක් සූදානම් ශරීරයක් ඇති කරගත්තා නම් ලෝකේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අන්නේම
සූදානම් ශරීරයක් අප්‍රමාදයක් පිනිස මේ කමටහන සුද්ධ වීම වේවා කියලා අපි යනවා ඊගායකට. අවසරයි ඊළඟ වාර්තාව කල්පනී කැනඩාවලින් මේගොල්ලෝ තියෙන්නේ අත්අකුරෙන් ලියපු එකක් මම උත්සාහයක් ගන්න කියවන්න. සතිමත් සක්මන මම මෙතන සිටගෙන සිටිනවා යයි දැනගෙන සක්මන ආරම්භ කළෙමි. වම් පාදයේ පොළොවේ ස්පර්ශ වීමද දකුණු පාදයේ පොළොවේ ස්පර්ශ වීමද නිරීක්ෂණය විය. විලම්භ පළමුව පොළොවේ වදින ආකාරය මහපට ඇඟිල්ල සහ දෙවන ඇඟිල්ල අගිස්සෙන් පොළොවෙන් ඉස්සෙන ආකාරය මාරුවෙන් මාරුවට පාද දෙකෙන් නිරීක්ෂණය විය. මෙම රළු නිරීක්ෂණයෙන් පසුව ශරීරය ඇවිදීමක් ලෙස නිරීක්ෂණය විය. මේ අතර පෙර කෙනෙකු සමග ඇති වූ සංවාදයක් කතාවක් ලෙස හිතේ පහළ වූ අතර ඒ සමග ඇවිදින ශරීරය දෙසද බලා සිටියෙමි. දෙසරයක් කෙල ගිලුණු අතර සක්මනද නිරීක්ෂණය විය. කෙනෙකු කළ විහිළුවක් මතකයට ආ අතර මද සිනාවක් පහළ විය. නමුත් සක්මනෙහි යෙදෙන ශරීරය දැක්කෙමි. මේ අතර පූසා මැද ඇවිත් නිදාගත් නිසා සක්මන පූසාව මගහැර කිරීමට සිදුවිය. පැය භාගයක් පමණ සක්මන කරන විට එය වේගයෙන් වැඩි වෙන බවත් ඇවිදීමකට වඩා පාවී යාමක් ලෙස දැනුනි. සිත සැරින් සැරේ නින්දට වැටුනි. පරයන්ක කෙවල නෑ සාවෙන සක්මන විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ සද්ද ඇහෙද්දී කෙලගෙලිද්දී දෙවතක් ඇහෙද්දී සක්මන දිහා බලන්න සක්මන 100%ක්ම හරියට කරනවා. මම නැහැනේ. සක්මනේ යනවා. ඉතින් එතකොට පේනවා මමයා කෙරුවොත් විකාරයක් කරන්නේ. මම මේ සත් කල්පනා කරගෙන ඉන්න ගමන් මම මේ කෙලගෙලින ගමන් බැලුවොත් 100%ක්ම සතිය සක්මන හරියටම කරනවා. ඉතින් ඒ නිසා මමයාගෙන් පටන් ගන්න සක්මන මම නැති බවට ගිහිල්ලා සද්ද බාධා ඇතුවත් ඒක දකින්න පුළුවන්. බාධාවල් නැති වුණත් සක්මන්ට gediya පිටින් ඇවිදින්න ඇරලා සක්මන දිහා බලන්න පුළුවන්. අන්න එතකොට මම නඩුවත් වෙනවා නිරීක්ෂකයක් වෙනවා. එතකොට ලෝකේ තියෙන විකාරෙත් තේරෙනවා. මෙතන කෙනෙක් ඉන්න තාක්කල් රංගපෑමක් තියෙනවා. නමුත් ඒ කෙනාටම රංගපෑම නතර කරලා Taman දිහා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකට විපස්සනා කරනවා කියලා කියනවා. ඒක විශේෂ පස්සනාව. විශේෂ දැක්මක්. ඒක නිසා අපි අපේ රංගපෑම කොච්චර තාත්විකව කරනවද කියනවනම් අපිට box office වාර්තා දෙන්න වටිනවා. box office තෑගි දෙන්න වටිනවා. මැග්සීසේ තෑග්ග දෙන්න වටිනවා. ඒ තරම්ම දක්ෂව අපි රංගපානවා. නමුත් රංගපෑම නැති වෙලාවක් එනවා. හීනේ නෙවෙයි. සක්මනේදී පේනවා අපි සද්ද අහන ගමන් සක්මන යනවා. කෙල ගිල්න ගමන් සක්මන යනවා. අන්නේ දැක්ම මේ බාධාවක් තියෙද්දි ඉඳගෙන ඉන්නක හෝ සක්මන් කරන එක හෝ දත් මදින එක හෝ කෑම කන එක දැකීමට පුළුවන් එකම සතා මනුෂයා විතරයි. අනිත් කිසිම ලෝකේ ඉන්න සතෙකුට පරිණාමයේ ඒ දක්ෂකම නැහැ. ඉතින් අන්නේ නුහුරු නුපුරුදු දැක්ම against the grain කංගටික ඉහළට බලනවා වගේ මේ බලන බැල්මට හරි බයයි මිනිසු. මොකද තමන්ට පේන්නේ භූතෙක් වාගේ. තමන්ට පේන්නේ පෙරේතෙක් වාගේ. ඒසා නිල්ලම භාවනා මධ්‍යස්ථානේ ඒ පඩි තුනක් ගොඩ වෙලා යන්න ඕන කුස්සියේ ඉඳලා යනකොට ඒක ඒ ටික තමයි තෙරප්පු ගලවන්නේ. ඒක තමයි බල්ලෝ ඇවිල්ලා තෙරප්පු කන තැන. ඊට එහා පැත්තේ මේ දොර වහලා තියෙන්නේ. සයින් සීතලයි තිය ඇහැපු තැනම පේන්න තියෙන කාටුන් එකක්. උඹේ යථා ස්වරූපේ උඹ දැක්කා නම් ඔබ දුවන්න පටන් ගනී කියලා පෙරේතෙක් දැක්කා වගේ කියලා. භූතෙක් දැක්කා වගේ කියලා. ඒ තරම් රංගපෑමක් අපි කරන්නේ. ඉතින් අන්නේ ස්වභාවයේ පේනවා මරණ වේලාවේදී. ඒකයි මිනිස්සු විකාර කරන්නේ. හිතාන රංගපාන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේගේ කෙටි පෙරහුරුවක් පෙන්වනවා සක්මන් කරනකොට ඔහේ සක්මන යනවා. මම නෙවෙයි සක්මන් කරන්නේ. මම මේ අධ්‍යයක් අහනවා. හැබැයි මේ කමඨාන සුද්ධ වෙලා තියෙන නිසා ඒ අතරමැද සක්මන බලන්න ඕන. අන්නේ තියෙන සක්මන 100%ක්ම අංග සම්පූර්ණ සක්මනක් සිද්ධ වෙනවා. මොකද හේතුව මම නැහැ. ඒ නිසා මම නැති බව අනුමාන විදියට මමයටම බලන්න පුළුවන් තැනක් තමයි ඒක හරියටියට තේරුම් ගන්න නෑ කමඨාන සුද්ධ වුනේ නැත්තම්. මොකද දැන් කිදානේ මේ සද්දයක් ඇවිල්ලා සතිය කැඩලයි කියලා. කෙල කිලපු නිසා සතිය කැඩලයි කියලා. පූසා බුදිය ගත්ත නිසා සතිය කැඩලගේ නෑ. සතිය වෙන පැත්තකට විකාශය වෙනවා. බාධාවත් තියෙද්දිත්
gedara දිහා බලනවා. ඒතකොට gedara 100% අංග සම්පූර්ණ යනවා. ඒ නිසා කවදා අපි මැරිච්ච දවසේ මේ ආයතන ලස්සනට යනවා. අපි ඉන්නකම් මේවට ඇඟිලි ගහලා අරක කරලා මේක කරලා වණ කරනවානේ. ඒ නිසා මේ භාවනා කරන ගිහියෝ මෙහි ආපුවාම ගෙවල් වල මිනිස්සු පුදුම සතුටක් තියෙනවා. මේ හොල්මන ගෙදර නෑනේ. ගෙදර හිටියොත් ඔක්කොම අවුල් කරනවානේ. නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා නිකන් කතාවක් තියෙන්නේ. අනිත් වගේ මේ නාකිච්චෝ බන්තල් යනවාට අම්මා හදලා තියෙන චෛත්‍ය මදි. භාවනා මධ්‍යස්ථාන ගන්න මදි. බෝමලු මදි. මේට වැඩිය හදන්න වෙනවා. මොකද එන්න જાතිය නාකින්ගෙන් පිරෙන જાතියක් නේ. බටේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ නාකි. අපි ගියා මට මතක නැහැ ඇමරිකාවේ කොහෙද එක පළාතකට ඒක ආසෙන්තර බස්සන්නෙත් නැහැ. පුංචි අර ප්‍රොපෙලර් ටයිප් එක විතරයි බස්සන්නේ. ඉන්න ගණන් ඒකේ. කිලෝ 20ක් ගෙනියන්න දෙන්නෙත් නැහැ. කිලෝ 12ද කොහෙද ගෙනියන්න තියෙන්නේ. බස් එකකින් යන්න පුළුවන් දුර. ඉතින් ඒකේ එයාපෝට් එකට එන මිනිස්සු දිහා බලනට ඔක්කොම නාකි. තරණ කවුරක්වත් නැහැ. ඉතින් අමුතුයි නිකන් ඇමරිකාවේ අවුරුදු 100කට විතර ඉස්සරහට ගියා වගේ මේ පුංචි එයාපෝට් එක. ඊළ බලනකොට අමුතුයි. තරණ ඉන්නේ ওই කුණු හරපතියෙන් තැන් වල විතරයි. අනිත් තැන් වල ඉන්නේ නැහැ. හරි නාගි ටික විතරක් ඉන්නවා. ලෝකෙට ඕක තමයි වෙන්නේ. මොකද දැන් කසාද බැන්දට පස්සේ ළමයි දෙන්නෙක් හම්බ වෙන්නේ නැහැ දැන්. එකමාරයි හම්බ වෙන්නේ. දෙන්නෙක් එකතුලා මැරෙනකොට එකතු වෙන්නේ ඉතුරු වෙන්නේ ළමයි දෙන්නේ. ඒකට නාකි වැඩි වෙනවා. ඉතින් නාකි වැඩි වෙනකොට සෑහෙන පන්තල් හදන්න වෙනවා අප ලංකාවේ. සෑහෙන බණමඩු හදන්න වෙනවා. සෑහෙන විහාර වෙන මොනවක් කරන්නද ගෙදිටලා ඉඳගෙන. නාකි මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා. ඉතින් භාවනා මධ්‍යස්ථානට සෑහෙන සෙනක බලාපොරොත්තු වෙන්න පුළුවන් යතහ කාලේදී. ඒක නිසා මේ ඉබේ කරන එක දිහා දැම්ම බලන්න මරණය පෙර නිමිත්තක් විදියට. ඉතින් එතකොට නිකම්ම හොක් ගාලා මැරෙන්නත් ඉඩ තියෙනවා. ඒකට සක්මන් කරනකොටත් ඒක බලන්න, දත් මදිනකොටත් ඒක බලන්න, බත් කනකොටත් ඒක බලන්න, නිදානිනකොටත් ඒක බලන්න මේ ඇඟ මේ තැනට ගෙනිච්චට පස්සේ ආයෙ කරනවා. යට ආයෙ මොනවත් ඕනේ නැහැ. ඒ ගෝපල්ලා කාමරේට ඇවිල්ලා බාල්දි බිම තියෙන සද්ද එනකොට දෙන මූත්‍රා කරලා කිරියරනවා. තනබුරුල අත ගාලා උණුතු ටික හොදනකොට පච ගාලා කිරියනවා. වෙන වෙලාවට ගිහිල්ලා මොන જાති කරපන්න කිරි නැහැ. ඒ අර ලකුණු පහළ වෙනකොට එනවා. ඒ ගොපල්ලම ඉන්න ඕනේ. ඉතින් ඒක කුෂිකර්මයේ උගන්වනවා. හරියට වෙලාවට සත්තුන්ගේ කිරි ගන්න. ඒ මිනිස්සයා මෑන්නේ. එතකොට ඒ වෙලාවට කිරි එනවා. නැත්නම් අපේ අම්මා කියන්නේ කිරි හංගනවා කියලා. ඉතින් ඒ වෙනකොට ඒ හැටි ඒවා මේ අර ප්‍රතීක ක්‍රියා මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන්නේ ඔච්චරයි. ඒ ටික කර මේ පයින්දිනවා මිසක ගොමු කුරුමිනියෝ වගේ මේක දිහා බලන එකෙක් නැහැ. බලන එක එන්නේ හිත පිට ගිය වෙලාවක. ඉතින් ඒ නිසා තවදුරටත් හිත පිට ආවා කියලා අපි යනවා ඊගාවෙකට. සංස ඊළඟ වාර්තාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඕමාන් දුවලපු වාර්තාවක්. ශෙහිනි මහේසිකා අවුරුදු 12 දුව. Sitting meditation. When I'm doing sitting meditation, first I took a pillow and sat on it. Then I closed my eyes. I felt my eyes were closed. My hands were top of the other hand. My legs were bended. I concentrated in my breath, and after some time, I could feel my breath going in and out. The tile was cold. The breath was touching my upper lips and nostrils. I could feel the long and short breath. After some time, I went to a thought of my school. After some time, I came back to the meditation with the sound of the door. I felt my stomach blowing in and out and my shoulders going up and down. I continued my meditation for 30 minutes. Walking meditation. When I am doing mindful sitting meditation, first I choose a path. I started to walk, keeping my hands inside. I could feel the rough and soft rock. While walking, I felt my body weight. When I placed my right leg, body weight was placed at my right leg. When my left leg is placing, the floor and my right leg was moving, my body weight was in the left leg. I also felt the places like between two interlocks. I felt foot completely does not touch the floor.
Even though I got disturbed like mostly sound, I came back. After some time, the sun rays directly was coming to my eyes, in which case I have to close my eyes a bit. I continue my meditation for 50 minutes. May I dedicate many merits to Venerable Thero as soon as possible to attain Nibbana. Give me your valuable advice to improve my meditation. Shehini Maheshika, age 12. End of the report. So the 30 minutes sitting and 50 minutes walking is an improvement. So you have to take care about increasing the time because there are no some blocks as such. So therefore continue to do like that. And whenever mind is distracted by sounds or sunlight, just see before changing a decision, before changing the posture, whether you can make sure you are in a sitting posture or walking posture. Whatever the distraction happen, it is a fact that still you can be aware of your posture. Then you can change the posture, no problem. But take this chance. For that to happen, you have to do longer sitting and the longer walking, and that is how you get mature. So continue the trend, be diligent. සාමිනාස අවසරයි මේ පැත්තේ ලිඛිත ප්‍රශ්න අවසానයි. සාමිනාස මම අර කලින් අර ඔබ වහන්සේ මතක් කරපු නිසා මම අර ග්ලෑඩ් ගේම් කියන එකේ පොඩි පින්තූරයක් එවුවා. ඒකේ සිංහල තේරුම කඩා වැටෙන ෆ්ලයිට් එකේ හඩා නොවැටෙන ගුවන් නියමුව. ඔය කියලා තියෙනවා මේ වේගයෙන් අපි පොළොව කරා ගමන් කරනවා. සතුටුදායක කාරණා තමයි අපි ඉක්මනට ලෑන්ඩ් කරන වෙන්ද හිතුවට වැඩිය කලින් කියලා. ඉතින් ඔය දාපන් නිකන් පොල්සෙකුට බල්ලෙකුට දාලා ප්ලේන් වලට දාලා කතා කරනක තොපට හොඳ වුණාට අපට වැඩක් නැහැ. මේ මිනිස්සු ආජන්තරව දැකලවත් නැහැ. උඹලට තියෙන්නේ ආජන්තර ලෝකේ. උන්ගේ ඔය ප්‍රොකැම්ප්ටන් වලටත් එයාපෝට් එකක්වත් නැහැ. හරි නම්බුකාර එකක්. ඔය නිකන් පරණ උචක්කෝ එයාපෝට් එකක් තියෙන්නේ. ඒනට මූ ප්ලේස් ගැන අපිට ලියලවනවා මේ ග්ලෑඩ් ගේම් ගන්න. අනේ බයියෝ. එහෙමයි සාන්දාස්. පූසෙක් හරි බල්ලෙක් හරි සිට්මිකෙන් ආපහු සිට්මිට කියලා දෙන්නේ ඒකේ ඇඳලා එවයි ෂෝක් ෆොටෝ එකක් ඔයගේ මේ අකරතැබ්බයක් වෙච්ච වෙලාවක ඒ අකරතැබ්බේ hina වෙන්න සතුටු වෙන්න කාරණාවක්. සිට්මි ඉන්නවද? Sidney, Bhante is calling you. Yes, Bhante. Ask your father what is the glad game. How to make, you must try to find a reason to be glad under any circumstances. Now I have no much time to teach you, but Ashmi knows, Vishmi knows, but Sitmi has to learn. And then you have to report me, how do you understand the glad game, and then you will write a nice diagram, and you will write a nice sayings, and that will be much, much natural. So, would you mind to learn it from father, the glad game? Yes, Bhante. So, do you know glad game? No. No, Bhante. So, you have to learn from either from Ashmi or Sitmi, or otherwise Ammi or Tati, and then you have to write your experience with glad game. Okay, Bhante. Ready? Mm-hmm. Tadu, Yes, tadu, tadu again. Sadhu, sadhu, Tadu, sadhu. tadu, tadu. Right, thank you. ඇත්තලා ඉන්න තරමට ලාභයි මම ඔය කියලා ගෙන්න ගත්තේ පිස්සි ළඟට. MS අවසරයි අර ඊළඟට මේ තව මේක මේ අහම්බෙන් වෙච්ච දෙයක් සාමිනහස මේ වැඩක් නෑ මේ සයන්ස් පැත්ත දෙයක්. නමුත් යම්කිසි මේ කාරණාවක් පැහැදිලි කරන්න මම හිතන්නේ චුට්ටක් උදව්වේ. දැන් ඔබ වහන්සේ ඔය නිතර කියනවානේ මේ AC කරන්ට් එකේ විනාඩියට 50 වතාවක් එහෙම යනවා. ඔක නමුත් අපිට ඇහෙන් ඔක සංසිද්ධියක්. නමුත් ඔක කොච්චර දුරට අපිට දකින්න පුළුවන්ද කියලා. ඉතින් ඒක මේ අහම්බෙන් වගේ කරපු වෙන පරිශ්‍රණයක කොටසක් විදියට මේ ඒක
ඒ කියන්නේ motion amplification technique කියන එක. ඒ කියන්නේ යම්කිසි ඕනම දෙයක වෙන ස්වභාවික කම්පනය වැඩි කරලා ඒ කියන්නේ ඒක විශාලනය කරලා බලන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ high resolution කැමරා එකක්. ඒක පාවිච්චි කරේ වෙන වැඩකට. නමුත් අහම්බෙන් වගේ මම කරපු එක පැත්තක මේ ඒක මට ඕන උනේ ෆෑන් එකක් ඇත්තටම මෝටර එකක් තියෙනවා. ඒ මෝටරේ වේගෙන් මේ ভাইබ්‍රේෂන් එක වැඩි. නමුත් ඒ ভাইබ්‍රේෂන් එක කොහෙන්ද එන්නේ කියලා හොයන්න බැරි නිසා කරන්නේ ෆොටෝ එකක් අරගෙන විනාඩි 15ක විතර වගේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඒකේ ෆ්‍රීකවෙන්සි එකෙන් ගන්න. ඒකේ අපි හිතමු විනාඩියට ඒක 50 හර්ට්ස් වගේ වෙන ෆ්‍රීකවෙන්සි එකක්. ඒක ගන්න ගිහිල්ලා අහම්බෙන් වගේ ફોකස් කරද්දී අර තිබුණු AC ලයිට් එක ඒ ෆ්‍රීකවෙන්සි එකේදී ඔන් ඔෆ් වෙනවා. එතකොට ඒක කරා ඒකේ තියෙන මේ අවශ්‍ය තොරතුරු ගන්න බෑ. එතකොට AC ලයිට් එක ඔෆ් කරලා DC එකක් දාන්න ඕන. ඉතින් එතෙන්දී තමයි අහුනේ ඔබ වහන්සේ ඔය කියන එක මේ ඇත්තටම විශාලනය කරලා ඒ උපකරණය බලන්න පුළුවන් කියන්නේ. ඔය ඇම්ප්ලිෆයි කරලා මේ බලපුවම ඇත්තට ප්‍රകൃතිය නෙවෙයි පේන්නේ. නමුත් අපේ හිතපු නැති විකෘති වගේක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා අපි බැරි වෙලාවත් පෙරගිය ආත්මේ දැක්කොත් පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. අපේ ආත්මේ හොඳ වෙලාවට පේන්නේ නැහැ. සමහරුන්ට පේනවා. පේනවත් පුංචි කාලේ විතරයි පේන්නේ. පේන්නේ අනික වෙලාවට ඒක මතක නැහැ. නැත්නම් ඒක නිතරම එනවා අපිට පටලවිලා තියෙන මත්තමාතය අතීතය අනාගතය ඒක වෙන් කරලා ඒකට හරියට ફોකස් කරලා බලන්න පුළුවන් වුණොත් ඒකට දිබ්බ චක්කු දිබ්බ සෝත ඥාන තියෙන ඥානවන්තයෙකුට තේරෙනවා මේක. එහෙම නැති කෙනෙකුට ඔය කැමරාව තියෙනවා. ඒ ෆොටෝ කාටවත් කියව ගන්න බෑ. ඒ නිසා අපිට මේ වර්තමාන හිත තියන දෙනතු අතීත අනාගත දේවල් ඇම්ප්ලිෆයි කර පෙන්නනවා අපිට. පෙන්නපුවාම අපි ඒක දිගේ හිත අරගෙන යනවා. මොකද ඒවට තියෙන තණ්හා වැඩි මේ වර්තමානයේ තියෙන එකට වැඩි. ඒ වගේ එක රෙසොලූෂන් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකෙත් ඒ වගේ තමයි රෙසොලූෂන් එකක් තමයි කරලා පෙන්වන්නේ. තද්ද මැග්නටික් ෆීල්ඩ් එකට දාලා රෙසොලූෂන් එක අරගෙන පෙන්නනවා. ඉතින් එතකොට මොළේ වැඩ කරන ස්ථාන මොළේ වැඩ කරන ඒ ඉන්ද්‍රිය වෙන් කරලා බලන්න පුළුවන්. එතකොට බලන කෙනාගේ අහන කෙනාට බලමින් ඉඳලා අහන කෙනාට යනකොට ඒ කැමරා එකේ පෙන්නනවා. ඒක විශාල මේ වර්තමාන ස්නායු විද්‍යාව විශාල දියුණුවක්. නමුත් සරුවචනසේ මොකක්වත් නැතුව ඔයිට අවුරුදු 2600කට ඉස්සෙල්ලා දැනගත්තා මෙන්න මෙහෙමයි මේක වැඩේ වෙන්නේ කියලා. නමුත් විද්‍යාඥයන්ට එතෙන්ට යා ගන්න හම්බෙන්නේ නැහැ දැන්. නමුත් විද්‍යාඥයන්ට තේන එක විද්‍යානුකූල වැඩක්. මේ මැජික් එකක්වත් මේ දෙයක් නෙවෙයි. ඒක නැවත නැවත කර බලන්න පුළුවන්. කවුරු කෙරුවත් එකම ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් මේ මනස රෙසොලූෂන් එක වැඩි කරගත්ත ගමන් ඒක තමයි ඇත්තට ධානය කියලා කියන්නේ. එක සබ්ජෙක්ට් එකක් කරන ඒකට විතරක්ම දැම්මට පස්සේ ඒකේ හයි රෙසොලූෂන් පේනවා. ඉතින් කොයි එක දැම්මත් එකම තමයි සංස්කාර කියලා කියනවා ඒකට. කොයි එක දැම්මත් ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් තියෙනවා. ඉතින් ඒතිෙදී ඇයි එහෙමනම් ආනපාන විතරක් ගන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒක ගන්න ඒක කාටවත් පොදුවේ නොමිලේ ලැබෙන නිසා. දුර ගමනකට පොටපාද නිසා. නමුත් පහනක් බැලුවත් හුස්ම දරලක් බැලුවත් පටවි ධාතුව බැලුවත් ඔක්කොගෙම තියෙන එකයි. ඒ නිසා මේ මතුවලා පෙන්නන මේ ස්වභාව ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ තියේදී වගේ පොදු ලක්ෂණේ තමයි ඇතිව පැවත නැති වෙන ආගතිය. ඒ නිසා හයි රෙසොලූෂන් දාපුවාම ඕනම දෙයක් කම්පැනි වෙමින් තියෙන බව දැක්කොත් බය හිතලා මැරෙන්න ඉඩ තියෙනවා. අපි මේ අල්ලගෙන තියෙන හැම දෙයක්ම නලිය තියෙන්නේ. කම්පැනි වෙමින් තියෙන. ඒක නොදකින්නයි අපි මේ S2 පිහපෑ දමදමා බලන්නේ. භාවනා කරනකොට පේනවා. භාවනා කරනකොට රෙසොලූෂන් වැඩි වෙනවා, සමාධිය වැඩි වෙන්න, සතිය වැඩි වෙන්න. ඒකට જાතියක් ආගමක් නැහැ. නැවත ඒක දරා ගන්න බෑ කෙනෙකුට. වක්කාර වෙනවා, නිදිමත වෙනවා. ඒ ලකුණු හරියට ඔය කැමරා එක දැම්මට පස්සේ මේ සාමාන්‍ය ෆ්ලෝරසන් ලයිට් දාලා කැමරා ෆොටෝ ගන්න එපයි කියනවා. ඒකට සාමාන්‍යයෙන් මේ සෝඩියම් ලැම්ප් දාලා බලන්න කියන්නේ. මොකද එතකොට මේ ලයිට් එකයි අර කැමරාවයි ගැටෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ඕනම මේ කැමරා කාර්යයක් දන්නවා ඉස්සර තිබුණ ෆ්ලෝරසන් ලයිට් එකේ මේ ගන්න හොඳ නැහැ. දැන් තියෙන ගොඩාක් LED බල්බ්ස්. ඒ වගේ මේ ඒ ක්ලෑෂ් වුණොත් එහෙම ෆොටෝ එක අන්ධකාර වෙනවා. ඉතින් ඒ වගේ බෝව කර හිටපන් රොක් කැමරාවට වෙලා. එහෙම සඳහන් අනිත් එක මේ
ඒකෙම ඒ කරපු මේ එකක් තියෙනවා මේ චූටි බබෙක්ගේ ඒක YouTube එකේ තියෙන චූටි බබෙක්ට ඒ කැමරාව ක්ලිප් එක අරගෙන තනිකර මේ ඒ බබාගේ මූණේ වෙන වෙනස් වීම. يعني තනිකරම මේ ඒක සාවිනාස ඒ නිල් පාට වෙනවා. මම හිතන්නේ ඒක බ්‍රීතිං සයිකල් එකේ ගිහිල්ලා එන්ඩ් එකට ආවට පස්සේ තනිකරම බොඩි එක නිකන් මූණ විකෘති වෙලා තනිකරම නිල් පාට වෙලා තමයි ඊළඟ සයිකල් එකට යන්නේ. ඒක YouTube එකේ තියෙන ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි දකින්න කැමති නැහැ. හුස්ම ගෙවෙන තැන දකින්න කැමති. අපි කියන්නේ පේන්නේ නැහැ කියලා. දකින්න කැමති නිසා මූණ යකාවෙන්නේ. ඒක දකින්නකොට ඊගා හුස්ම ගන්නකම් මූණ තියෙන කළු පාට වෙලා. ඒ නිසා මූණ හෘද වස්තුවේ නැත්තම් මේ හිතේ පිළිඹුවක් කියලා පෙන්වනවා. ඒ නිසා අපි කවුරුහරි මූණ දිහා බලපුව ගමන් අපිට කියන්න පුළුවන් මනුස්සයා සතුටින් දෙන්නේ මනාපෙන්දී. ඒකේ මනුස්සයාගේ දෝෂයක් නෙවෙයි හැටි. ඒක කය ක්‍රියාත්මක වෙන හැටි. එතකොට මනසත් එක්ක තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කෙනෙක් ඉන්නේ සතුටින්ද නැද්ද කියලා ඉතින් ගිය පාරේ එන්න නාඩුවක් කතා කරන වෙලාවේදී අපේ දර්ශන කතා කරලා කිව්වා මට කවදාකවත් තරහ තියනට වහන්නත් බෑ. මේ අකමැත්තක් තියනට වහන්නත් බෑ. කැමැත්ත තියනට මේ කැමැත්ත නොකිය ඉන්නත් බෑ. මම හරිම අවංකයි. ළඟම ඵලයක් හොයන්න කියලා. ඒතර එයා කියනවා ගාන්ධිතුමාට 100%ක් අකමැත්ත තියෙද්දි මූණ හදාගෙන ඉන්න පුළුවන්ලු. බොහෝම සාන්ත දාන්ත විදියට මොන තරම් චපලද කියලා බලන්න. බොහොම සාන්තව හිත හදාගෙන ඉන්නවා. මොකද ගාන්ධිනේ. එළවල වලට මං ඉන්නේ 100%ක්ම තරහේ. ඒ මූණ හදාගෙන ඉන්නවයි කියලා. ඉතින් ඔහොම කීකේ නඩු කතාවෙන් ඉඳලා ඒක පාට දර්ශනට වැරෙන මං ඉතින් කන පැලෙන්න ගාලා බැන්නට පස්සේ මං කන්නේ මම තමයි වයන් ඔබ අපේ නිකන් කතා කරන නඩුකාරයනේ. ඔබට තකින් මට තරහා ගියේ නැහැ කිව්වා. මං කව ගාන්ධි නේද කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හරියටම වෙලාවට ටොක් කැන්නා. මං ඔබ වහන්සේ තරහ වුණාට තරහ නැහැ කියලා කියන්නේ ගාන්ධි වෙන්න හදන්නේ. ඒ වගේ හුස්ම ඉවර වෙනකොට අපි නිවන් දැකලා තියෙන්නේ. ඒකට තරහ තමයි මූණ කනිල් පාට වෙන්නේ. ඒක මේ ලොක්කන්ගේ පේන්නේ නැහැ. මොකද ලොක්කෝ ඒක වහලා වෙස් මුණු දාලා වහගෙන ඉන්න දාන්න. පොඩි එකාගේ නැහැ. පොඩි එකායික පේනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් එහෙම කරලා බලපුවම පේනවා නිවන ඒ තරම්ම හැම හුස්මක් පිටිපස්සෙම තියෙනවා. ඒකට මූණ නිල් පාට කරගන්න එක තමයි පෘථජ්ජනයාගේ හැටි. ආර්යයන් වහන්සේ ඉතින් ওই මේකකුත් තියෙනවා. ඒකත් බලනවා. ඒකට ඉතර පසුතැවීමක් නැහැ. ඒක මරණයක් විතර දකින්නේ නැහැ. ඒක තමයි උදේවය දෙකේ වය පැත්තට යන්න හදනකොට ප්‍රතික්‍රියාවක් නැතුව ඒක බලන්න පුළුවන් ගතිය. ඉතින් ඔබ හිටියොත් තවත් ඔවා කී කිය ඉඳි අපිට වැඩ තියෙනවා කමල්. එහෙමයි සායනාස. ඉතින් ඒ නිසා අපි මෙතන නතර කරන්න කියලා අපි පහලේ කුටින් ඉල්ලීමක් කරමු. එහෙමයි සාදු සාදු. එරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. සෙනසුරාදා දින සිදු කරන ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය යෝගාවචර පිරිස දෙස් විදෙස් සදැහැති පිරිස එකතු වුණු ධර්ම සභාවක් තුළ ගෙනා කරුණු විසිතුරු විවරණයෙන් පින් රැස් කරගත්තේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ. ඒ පිනුත් අප සැම විසින් අත්පත් කරගත්තා වූ සීල පිනුත් අපටත් ලොවැස්සමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කරලා මෙසේ පින් දෙමු. ittavata camhehi sambatam punya sampadang sabbe devanumodantu sabba sampatti siddhya